හරි අපි පටන් ගමු. මම හිතනවා මාව ඔයාලට පැහැදිලිව ඇහෙනවා කියලා. ඇහෙනව නේද? ඔයාලට මොනවා හරි තේරෙන්නේ නැති දෙයක් තිබුණොත් අහන්න. මම සමරියක් විදියට ඔක්කොම ටික පැහැදිලි කරගෙන යන්න. හොඳද? හරි. thank you. මම හිතනවා ඔයාලට මේ white board එකක් පේනවා ඇති කියලා. හරි. ඉස්සලාම අපි දැන් මෙතනදී IT විෂයේදී ප්‍රධාන වශයෙන් අපි කතා කරන්නේ පරිගණකය පාදක කරගනිමින් තොරතුරු අපි ඔයාලා දන්නවනේ දත්ත තොරතුරු අපි කලින් කතා කරන්නේ. අපි දත්ත වලින් ඔයාලා කලින් ඉගෙනගෙනත් ඇති. අපිට දත්ත වලින් තීරණ ගන්න බෑ. දත්ත වලින් තීරණ ගන්න බැරි නිසා අපි මොකද කරන්නේ? දත්ත සකස් කිරීමකට ලක් කරනවා. දත්ත සකස් කරලා ඒවා තොරතුරු බවට පරිවර්තනය කරනවානේ. ඒකට තොරතුරු වලින් අපිට තීරණය ගන්න පුළුවන්. එතකොට මේ දත්ත තොරතුරු බවට සකස් කරන්න අපි පාවිච්චි කරන්නේ ප්‍රධාන වශයෙන්ම වර්තමානයේ අපි දැන් ඉන්නේ තොරතුරු තාක්ෂණ යුගය කියලා කියනවා. ඒතකොට අපි දැන් වර්තමානයේදී ප්‍රධාන වශයෙන් භාවිතා කරන්නේ මේ පරිගණකය සහ විද්‍යුත් තාක්ෂණය පදනම් කරගත් ක්‍රමවේදයන්. ඒතකොට තොරතුරු තාක්ෂණය නැත්නම් IT කියන විෂයේදී ඉන්ෆෝමේෂන් ටෙක්නොලොජි කියන විෂයේදී අපි මේ පරිගණකය පාදක කරගනිමින් දත්ත සකස් කරලා කොහොමද තොරතුරු නිර්මාණය කරන්නේ කියන එක තමයි තොරතුරු තාක්ෂණය කියලා කියන්නේ. ඊට පස්සේ ඔයාලා අහලා තොරතුරු හා sannivedana තාක්ෂණය කියලා. තොරතුරු හා sannivedana තාක්ෂණය කියලා කියන්නේ මේ අපි හදනවානේ දැන් තොරතුරු අපි හදලා ළඟ තියාගෙන වැඩක් නැහැ. ඒවා තීරණ ගන්න පාර්ශවයට sannivedana කරන්න. ඔයාලා දැන් පොඩි කාලේ ඉඳන් ගිණුම් කරන උගන කරන්නේකුත් තියෙනවා. අපි ගිණුම් කරන කියන්නේ තොරතුරු sannivedana කරන භාෂාව. අන්න ඒ වගේ මේ තොරතුරු තාක්ෂණය කියන්නේ දත්ත සකස් කරලා ඒවා sannivedanaya කරන්න දත්ත සකස් කරන තාක්ෂණය කියන අපි තොරතුරු තාක්ෂණය ඒවා සකස් කරලා බෙදා හරින ක්‍රමවේදයට කියන අපි sannivedana තාක්ෂණය කියන. එතකොට අපි මෙතනදී IT කියලා කියවත් ප්‍රධාන වශයෙන් ITC එනත ICT තොරතුරු හා sannivedana තාක්ෂණය කියන එක තමයි කතා කරන්නේ. ඒතකොට මේකෙදී අපි ප්‍රධාන වශයෙන්ම පාවිච්චි කරන්නේ පරිගණකය. හරිද? එතකොට ඒ නිසා අපි ප්‍රධාන වශයෙන් දැනගන්න ඕනේ මේ පරිගණකය කියන්නේ මොකක්ද? පරිගණකයේ තියෙන කොටස් මොනවද? ඒවා එකිනෙකට වැඩ සම්බන්ධ වෙන්නේ කොහොමද? ඒවා තොරතුරු නිර්මාණය කරන්නේ කොහොමද? ඒක වැඩ කරන්නේ කොහොමද කියලා අපි මූලික අවබෝධයක් ලබා ගන්න ඕනේ. හරිද? හරි. ඒ නිසා අපි ඉස්සෙල්ලාම බලමු කම්පියුටර් කියන්නේ මොකක්ද කියලා. මම ටයිප් කරනකොට ඉංග්‍රීසියෙන් ටයිප් කරන්නම්. ඔයාලා මේ ඕනෑ සිංහලෙන් ලියා ගන්න. හොඳද? සිංහලෙන් ලියන අය ඉන්නවා. මම සිංහලෙන් කියන්නේ යන්න. හරි. අපි දැන් ගත්තාම කම්පියුටර් එක මේ කම්පියුටරේ තියෙන විවිධ වර්ගීකරණයන් තියෙනවා. මම පොදුවේ ගත්තොත් අපි මේකේ තියෙන කොටස් ටික අපිට ප්‍රධාන කොටස් කීපයකට බෙදන්න පුළුවන්. හරිද? මම මේක ප්‍රධාන කොටස් 4කට බෙදන්නම්. මේ විදිහට ප්‍රධාන කොටස් 4කට බෙදන්න. ඔයාලත් මේ මාත් එක්ක මේක ඇඳගත්තත් කමක් නැහැ. ඒතකොට කාලය ඉතුරු වෙනවා. පළවෙනි කොටස් දෙකට පොඩ්ඩක් මට වැඩිපුර ඉඩ ඕනේ. ඉතුරු කොටස් දෙකට ගැන අපිට ලොකුවට කතා කරන්න දෙයක් නැහැ. ඒක පොඩි සරල කරුණු කීපයක් තමයි තියෙන්නේ. හරි. ඒතකොට මේ කම්පියුටර් එක පරිගණකය කියලා ගත්තම මේ පරිගණකයේ තියෙනවා අපි දන්නවා හાર્ඩ්වෙයාර්. හાર્ඩ්වෙයාර් කියලා තියෙනවා. හાર્ඩ්වෙයාර් සිංහලෙන් කියනවා දෘඩාංග කියලා. දෘඩාංග හાર્ඩ්වෙයාර්. හાર્ඩ්වෙයාර් කියන්නේ මොනවද? මේ පරිගණකයේ තියෙන අපි කලිනුත් කතා කරා පරිගණකයේ තියෙන අතින් ස්පර්ශ කරන්න පුළුවන්. අපිට ඇහැට පේන දේවල්, භෞතික දේවල්. අපිට නැත්නම් ටැන්ජිබල් දේවල්. අන්න ඒවට තමයි අපි හાર્ඩ්වෙයාර් කියලා කියන්නේ. හරිද? ඒවට අපි කියනවා හાર્ඩ්වෙයාර් කියලා. ඊට පස්සේ මේක තව කොටසක් තියෙනවා මේ අල්ලන්න බැරි. නමුත් මේ හાર્ඩ්වෙයාර් වලින් මේ දෘඩාංග වලින් හැදිලා තියෙන පරිගණක මේ අපි කියන දේවල් වලට අපේ කාර්යයන් වලට අනුව වැඩ කරවන්න ඕනේ. මේ වැඩ කරවන්න අපි පාවිච්චි කරනවා පරිගණක මෘදුකාංග කියන කොටස. ඒවට අපි කියනවා ඉංග්‍රීසියෙන් නම් කියනවා පරිගණක මෘදුකාංග කම්පියුටර් සොෆ්ට්වෙයාර් කියලා. සොෆ්ට්වෙයාර්. ඊට පස්සේ මේක තවත් ප්‍රධාන වශයෙන්ම මේ පරිගණකය අපි පාවිච්චි කරන මේ දෙක ඊට අමතරව මේ පරිගණකයත් එක්ක වැඩ කරන පුජ්‍යලයක ඉන්න එපා මානවයෙක් ඉන්න එපා කවුරු හරි අන්න එයාට අපි කියනවා ලයිව් වෙයා කියලා අපි පාවිච්චි කරනවා ලයිව් වෙයා කියලා දාන්නම් ඊට අමතරව මේ ලයිව් වෙයා වලට ඉන්නේ පරිගණකය පාවිච්චි කරන දැන් මම වෙලා පරිගණකය පාවිච්චි කරන මම ලයිව් වෙයා කෙනෙක් ඊට පස්සේ කම්පියුටර් ඉංජිනියර් යූසර්ස්ලා software engineersලා web developersලා video editorsලා ඔය වගේ පරිගණකය පාවිච්චි කරන ඕනෑම කෙනෙක් අයිති ඉන්නේ මෙන්න මේ කොටසට. ඊට අමතරව මේකේ තව කොටසක් තියෙනවා ඒක නම් ඔයාලගේ සඳහන් වෙන්නේ නැහැ මට මතක තියෙනවා මම නිකන් දාන්නම් firmware කියලා. firmware. මේ firmware කියලා කියන්නේ මේ පරිගණකයේ ස්ථිරවම ලබා දීලා තියෙන සිංහලෙන්
මේක කියන මේ සීම එකෙන් ඉස්සෙල්ලාම කියන හાર્ඩ්වෙයාර් කියන්නේ මොනවද? දෘඩාංග. සොෆ්ට්වෙයාර් කියන්නේ මෘදුකාංග. ලයිව්වෙයාර් වලට සිංහලෙන් කියන අපි ජීවාංග කියලා. ජීවාංග. ඊට පස්සේ ෆර්ම්වෙයාර් වලට අපි කියනවා ස්ථිරාංග කියලා. හරිද? ස්ථිරාංග වලට අයිති වෙන්නේ මේ ෆර්ම්වෙයාර් කියන කොටසට අයිති වෙන්නේ ප්‍රධාන වශයෙන් BIOS ක්‍රමලේඛන. ඔයාලා අහලත් ඇති. BIOS basic output input output system කියන එක BIOS ක්‍රමලේඛනේ. ඒක දැන් අපි ඉසිරිය පොඩ්ඩක් කතා කරමු. හරිද? හරි. එතකොට මෙන්න මේ කොටස් හතර පාදක කරගනිමින් තමයි අපිට මේ පාඩම් ටික ඔක්කොම ගලාගෙන ගිහිල්ලා තියෙන්නේ. තව ටිකක් ගත්තොත් එහෙම මේ හાર્ඩ්වෙයාර් කියන කොටස මට ප්‍රධාන වශයෙන් කොටස් හතරකට වගේ බෙදන්න පුළුවන්. හරිද? හાર્ඩ්වෙයාර් කියන කොටස ප්‍රධාන වශයෙන් විවිධ වර්ගීකරණයක් තියෙන්න පුළුවන්. හතරකට මම පහකට දාන්නම්කෝ. පළවෙනි එක තමයි මේකේ තියෙනවා මේ දෘඩාංග වල ස්පර්ශ කරන්න පුළුවන් ආයතන වල. ඔයාගේ පරිගණකයක් මතක් කරගන්න මේකේ තියෙනවා මොනවද? එක වර්ගයක් තමයි input devices තියෙනවා. input device තියෙනවා. හරිද? input device තියෙනවා. ඒ වගේම output device තියෙනවා. output device තියෙනවා. ඒ වගේම ප්‍රධාන වශයෙන් අපි පාවිච්චි කරන ඔය දෙක. ඊට අමතරව මේක ඇතුලේ තියෙනවා processing and controlling devices. processing and controlling devices. ඊට අමතරව තවත් තියෙනවා මේකේ storage devices. කබඩා කරන්න පාවිච්චි කරන දේවල් storage devices. ඊට අමතරව තව තියෙනවා communication devices. එතකොට මෙන්න මේවා ගැන අපිට කතා කරන්න තියෙනවා. ඔයාලා දැන් ස්ලයිඩ් එකෙන් බලලා ඇති. බලනකොට මතක ඇති ඔයාලට හම්බෙලා තියෙන input device මොනවද? ඊට පස්සේ output device මොනවද? ඊට පස්සේ මේකේ processing device යට තියෙනවා විශේෂයෙන්ම ඔය CPU එක ආශ්‍රිතව central processing unit එක ආශ්‍රිත කොටස්. ඊට පස්සේ storage device අපි කතා කරා දෙවෙනි පාඩමේදී. අපේ memory ටික තමයි මේ storage device වලට ඉන්නේ. මතකද primary memory, secondary memory, ඒ අර්ථ අපි කතා කරා RAM, ROM, hard disk, ඊට පස්සේ අන්න ඒ වගේ storage device, just registers මතක අන්න ඒ වගේ දේවල්. ඊට පස්සේ communication devices. එතකොට මේක සිංහලෙන් ගත්තොත් input device වලට අපි කියනවා ආදානුපාංග, output device ඒවට කියනවා අපි ප්‍රතිදානුපාංග. ඊට පස්සේ processing and controlling device මේවට අපි කියනවා සැකසුම් හා පාලනුපාංග කියලා. ඊට පස්සේ storage device මේවට අපි ගබඩා උපාංග වගේ කියන්න පුළුවන්. ඊට පස්සේ communication devices සංනිවේදන උපාංග. හරිද? ඔන්න ඔය වගේ කොටස් කීපයක් තියෙනවා. හරිද? ඊට පස්සේ එතකොට මේකේ ඉන්පුට් මම මේක ගැන පොඩ්ඩක් පැහැදිලි කිරීමක් කරගෙනම එන්නම්. දැන් ඔයාලගේ මේක ස්ලයිඩ් වල වෙනම කොටස් විදියට තියෙනවා. මම ඒ ඔක්කොම ආවරණය වෙන විදියට කරලා ස්ලයිඩ් ටිකක් පෙන්නගෙන යන්න. ඒකේ තියෙන හැම එකක්ම පැහැදිලි කරන්නේ නැහැ. හොඳද? මොකද හැම එකක්ම කරන්න වෙලාව මදිනේ. අන්න ඒ නිසා. එතකොට මේ input device කියලා කියන්නේ මොනවද? input device කියන අපි පරිගණකයට දත්ත ඇතුළත්. දැන් අපි මොකද කරන්නේ මේ තොරතුරු තාක්ෂණයේ පරිගණකයට දත්ත ඇතුළත් කරලා ඒ වගේම දත්ත සකස් කරලා තොරතුරු ගන්න එකනේ කරන්නේ. ඒතර මේ පරිගණකයට දත්ත තොරතුරු ඊට පස්සේ උපදේශ වගේ දෙන්න ඇතුළත් කරන්න විධාන දෙන්න අපි පාවිච්චි කරන ඒවාට තමයි input device කියන්නේ. දැන් උදාහරණයක් විදිහට keyboard එක. මම keyboard එක type කරලා input එකක් දෙනවා. ඊට පස්සේ ගත්තොත් microphone එක. ඊට පස්සේ ගත්තොත් අපි touch pad එකක් තිබ්බොත් ඒකිනුත් අපි input device එකක් ලබා දෙනවා. අන්න ඒ වගේ දේවල් වලට තමයි අපි input device කියලා කියන්නේ. හරිද? පරිගණකයට දත්ත උපදේශ විධාන වගේ දේවල් ලබා දෙන්න පාවිච්චි කරන device වලට තමයි අපි කියන්නේ input device කියලා. ඒතර microphone එක, ඊට පස්සේ touch pad එක, ඊට පස්සේ තව ගත්තොත් keyboard එක, ඔය වගේ ඒවා ආදාන උපාංග කියලා ගන්න පුළුවන්. හරිද?
ඊට මම ඒවා මෙතන දාන්නේ වල ලියා ගන්න. හොඳද? ඊට පස්සේ output device. output device කියලා කියන්නේ අපි මේ පරිගණකයෙන් ලබා දෙන දත්ත එළියට ගන්න දේවල්. අපි බලා ගන්න දේවල්. එහෙම නැත්නම් අපි පිටට ගන්න දේවල්. ඒවා ප්‍රධාන වශයෙන් ඇත්තටම කොටස් දෙකකට බෙදන්නත් පුළුවන්. මම මේක ස්ලයිඩ් එකේම පෙන්නන්නම් ටිකක් විස්තරාත්මක. එකක් තමයි මේක soft copy විදියට ගන්න පුළුවන්. උදාහරණයක් ඒ කියන්නේ අපිට අල්ලන්න බෑ soft copy. මොනවද? ශබ්දයේ විදියට ගන්න පුළුවන්. මොකක්ද උපාංගය? ශබ්දය අපි එළියට ගන්න උපාංගය මොකක්ද? කියන්න බලන්න. අපි ශබ්දයේ විදියට මොනවා හරි එළියට ගන්න ඕන අපි ඒකට පාවිච්චි කරන output device එක මොකද්ද? ඔව්. ස්පීකර් එක. ඊට පස්සේ අපි ගත්තොත් එහෙම ස්පීකර් ඔව්. හොඳයි. ඊට පස්සේ අපි ගත්තොත් එහෙම අපි තව මේ අපි මගේ මොනිටර් එක නැත්තම් මේ කම්පියුටර් ස්ක්‍රීන් එක. ඒකත් output device එක. ඊට පස්සේ අපි ගත්තොත් දැන් printer එක බලන්න. printer එකෙන් ගත්තදී මොකද වෙන්නේ? අර පරිගණකයේ තියෙන දැන් ඔයා PDF එකක් print කරනවා. print කරපුවා මොකද වෙන්නේ? ඒවට කියනවා අපි hard copy. එහෙනම් මේ output device අපිට ලබා දෙනවා input සහ මේ soft copy සහ hard copy. හරිද? මම මේකට තව චුට්ටක් ඉස්සරහට පැහැදිලි කරන්නම්. ඊට පස්සේ තියෙනවා මේ processing and controlling device. මේකෙදි කරන්නේ මේ පරිගණකයේ තියෙන දත්ත සැකසීමකට ලක් කරන එක. සැකසීමකට ලක් කරන එක තමයි මේකෙදි වෙන්නේ. මේක ගැන අපි ඉස්සරහට දීර්ඝව කතා කරනවා. ඊට පස්සේ storage devices. storage device එකෙන් කරන්නේ අපේ පරිගණකයේ තියෙන දත්ත උපදේශ ඊට පස්සේ විධාන වගේ දේවල් සකස් කරන තොරතුරු වගේ දේවල් తాවකාලික හෝ ස්ථීරව ගබඩා කරනවා. දැන් ඔයා දන්නවනේ ප්‍රධාන මතකය RAM එක. RAM එකේ මොකද කරන්නේ? తాවකාලිකව ගබඩා කරන්නේ. ඊට පස්සේ අපි ගත්තොත් hard disk එක නැත්නම් pen drive එක ඒ වගේ device වලින් ස්ථීරව ගබඩා කරනවා. අන්න ඒ වගේ දේවල්. අපි දැන් මේක කලින් කතා කරා දෙවෙනි පාඩමේදී. ඊට පස්සේ communication devices. communication devices තමයි ඔය දැන් උදාහරණයක් ගත්තොත් router වගේවත් router වගේ දේවල්. ඊට පස්සේ තව තියෙනවා network hub ඊට පස්සේ wire ඔය වගේ cables අන්න ඒ වගේ දේවල් අපි සංනිවේදන උපාංග විදිහට ගන්න. ඒක තමයි ඒතකොට ඔයාලා ගත්තොත් මේ මුල ඉඳන්ම මේ පාඩම් ටික මෙන්න මේ දෙක මේ liveware සහ firmware කියන එක ලොකුට කතා කරන්නේ නැහැ අපිට. මෙන්න මේ දෙක තමයි මේ පාඩම් ගන්න මතක් කතා කරන්න තියෙන්නේ. හරිද? හරි. දැනට මෙන්න මේ පහ ගැන නිකන් දල අවබෝධයක් තිබ්බනම් ඇති. මේ ටික තේරුණාද මෙතෙන් එනකම්? ටංගාල කියන්න බලන්න. ඔන්න ඔය device පහ නැත්නම් device hardware වර්ග පහක් පිළිබඳ දල අවබෝධයක් ආවද? හරි. එතකොට අපි ඔයාලගේ පළවෙනි දැන් මම පළවෙනි පාඩම දෙවෙනි පාඩම කරා මම ඒක පොඩ්ඩක් මතක් කරගෙන යන්න අපි කරේ මොනවද සාකච්ඡා කරේ මොනවද කියලා. හරිද? මම හිතනවා ඔයාලට මේ PDF එක නැත්නම් ස්ලයිඩ් එක පේනවා ඇති කියලා. පේන්නේ නැත්නම් මට කියන්න. හොඳද? හරි. මේකෙදි අපි කතා කරා විනාඩියක් දෙන්න. තප්පරයක් දෙන්න මල්ලේ. බලන්නම්ගේ. හරිනාගේ මල්ලි මේකේ මේ අපේ මේ මීටින් එකට ජොයින් වෙන්න පුළුවන් 300ක්. හොඳද? ඒක දැන් පාටිසිපේෂන්ලා හැමෝම ෆුල් වෙලා වගේ ඉන්න නිසා අලුතෙන් ජොයින් වෙන්න අමාරුයි. ඒකට
FB හෝ YouTube live දෙයි. ඒකට එයාලා හදලා දෙනවා හදන කතන්දරයක් කීවා. එතකන් මම මේක පොඩ්ඩක් කරගෙන ආවා වගේ මේක දැන් නංගි මල්ලි මේ පොඩ්ඩක් අපිට විනාඩි 5ක් දෙන්න. මොකද මේ අපි YouTube එකේ live දෙන්න ගියාට පොඩි ප්‍රශ්නයක් ඇති වුණා. ඔයගොල්ලෝගේ ගොඩක් කට්ටිය මේ එන්න බලාගෙන ඉන්න හින්දා කසුන් අයියත් මොකක් හරි සිග්නල් පොඩි අවුලක් වෙලා රිමූව් වෙලා තියෙනවා. මේ එයත් ඇවිල්ලා පටන් ගමු අපි නංගි මල්ලි. විනාඩි 5ක් දෙන්න අපිට FB අපි මේ යූනියන් page එකෙන් live දෙන්න හදාගෙන යන්නේ. යාළුවන්ට කියන්නේ ඒකේ link එක share කරන්නම් කියලා ඒක හදාගත්තා ඊපස්සේ ඒක විනාඩි 5ක් පොඩ්ඩක් ඉන්න නංගි මල්ලි. හරි අපි එතකන් මම හිතනවා ඔයාලට මාව ඇහෙන්නේ නැති කියලා. එතකන් මම මේ අපි පළවෙනි පාඩම් දෙකේ පොඩ්ඩක් කතා කරපු ටික ටක් ගාලා මතක් කරගෙන එන්නම්. අපි එතකොට පළවෙනි පාඩමේදී කතා කරා කොහොමද මේ මොකක්ද දල අවබෝධය මේ අපි මොකක් ගැනද කතා කරන්න යන්නේ කියලා අපි දල අවබෝධයක් ගත්තේ මේ පාඩමේ. ඒතකොට මේකේදී අපි කතා කරා පරිගණකය කියන්නේ මොකක්ද? ඒක මොන වගේ ඩිවයිස් එකක්ද කියලා අපි පරිගණකය කියලා කියේ මතක ඇති. මේක ඉලෙක්ට්‍රොනික ඩිවයිස් එකක් කියලා කිව්වා. ඊට පස්සේ ඇයි අපි මේ දේවල් ඉගෙන ගන්න ඕනේ කියලා අපි මෙතනදී කතා කරා. මෙතනදී පොඩි සංකල්පයක් විභාගේ සමහරට අහන්න පුළුවන්. අපි කතා කරා ubiquitous computer. ubiquitous computer කියේ මොකද්ද? අපිට ඕනෑම තැනක ඉඳන් නැත්නම් ඕනෑම තැනක අර මං කිව්වේ යන තැන කම්පියුටර්ස් පාවිච්චි වෙනවා කියන අදහසින් තමයි මේ ubiquitous computer කියන එක පාවිච්චි කරන්නේ. දැන් අපි ගෙදරින් එළියට යනකොට සමහර විට කාර් එකක යනවා. ඒතර කාර් එක අපිට ගොඩක් වෙලාවට වර්තමානයේ මේ පරිගණක පද්ධතියකින් තමයි පාලනය වෙන්නේ. ඊට පස්සේ අපි ATM එකකින් සල්ලි ගන්නවා. ඊට පස්සේ තව කාඩ් පේමන්ට් එකක් කරනවා. ඊට පස්සේ ස්මාර්ට් වොච් එකක් සමහර විට පාවිච්චි කරනවා. අන්න ඒ වගේ හැමතැනම අපි යන හැමතැනම පරිගණක කියන දේ පාවිච්චි වෙනවා කියන එක තමයි මෙතන අදහස් කරේ. ඊට පස්සේ අපි කතා කරා මේ ඉන්ෆර්මේෂන් ටෙක්නොලොජි මම කලින් කිව්වා වගේ ඉන්ෆර්මේෂන් කිව්වේ තොරතුරු සකස් කරන එක. ඒ සකස් කරන ඉන්ෆර්මේෂන් කිව්වේ තොරතුරු කියලා කියන්නේ අපිට තීරණ ගන්න පුළුවන් විදිහට සකස් කරන ලද දත්ත. තීරණ ගන්න පුළුවන් විදිහට සකස් කරන ලද දත්ත. ඒතකොට මේ තොරතුරු වල තියෙන විශේෂ ලක්ෂණය තමයි මේවා සැකසීමකට ලක් වෙලා තියෙනවා කියන එක. හරිද? ඊට පස්සේ අපි කතා කරා තොරතුරු ඉන්ෆර්මේෂන් සිස්ටම් එකක් කියලා කියන්නේ මොකක්ද කියලා. ඒතකොට ඉන්ෆර්මේෂන් සිස්ටම් එකක් කියලා කිව්වේ තොරතුරු මේ සකස් කරන්න පාවිච්චි කරන අර උපාංග වල එකතුව. දැන් සිස්ටම් එකක් කියලා කියන්නේ උපාංග සමූහයක එකතුවනේ. කිසියම් අරමුණක් ළඟා කරගන්න තියෙන උපාංග සමූහය කීපයක එකතුවක්. හරි. ඔයාලගේ මේ මේකට ජොයින් වෙන්න බැරි වුණු යාළුවෝ ඉන්නවා නම් FB live මේක දෙනවා කියලා තියෙනවා. ඒ link එක ඔයාලගේ group වලට දාලා ඇති. ඔයාලගේ යාළුවෝ ඉන්නවා නම් කියන්න. හොඳද? ඔන්න ඔය link එකෙන් ඔයාලට FB live ඔස්සේ බලන්න පුළුවන් මේකේ participation ලා ආයෙ join වෙන්න බැරි නිසා. හරි නේද? හරි. එතකොට අපි දන්නවා සිස්ටම් එකක් පද්ධතියක් කියලා කියන්නේ මොකද්ද? පොදු අරමුණක් ඉටු කරගන්න සකස් වෙලා තියෙන සංඝටක සමූහයක
එකතුවක්නේ. ඒතකොට අන්නේ එනම් මෙතන කම්පියුටර් එක නැත්නම් මේ පරිගණකවල ඉන්ෆර්මේෂන් සිස්ටම් කියලා කියන්නේ තොරතුරු සකස් කරලා නැත්නම් දත්ත ඇතුළත් කරලා තොරතුරු සකස් කරලා අන්නේ තොරතුරු බෙදා හරින්න අදාළ අන්න ඒ හා සම්බන්ධ වෙලා තියෙන සියලුම උපාංග වල එකතුව. ඒතකොට මේ සඳහා දෘඩාංග ඊට පස්සේ අපි අර ඉස්සෙල්ලා කතා කරපු පරිගණක පද්ධතියක තියෙන කොටස් හතරම දෘඩාංග මෘදුකාංග ජීවාංග ඊට පස්සේ ලයිව් මේ ෆර්ම්වෙයා වලට කිව්වේ ස්ථිරාංග. ඔන්න ඔය කොටස් ටික එකතු වෙලා කටයුතු කරනවා. අන්න ඒකට තමයි අපි ඉන්ෆර්මේෂන් සිස්ටම් එකක් කියලා කියන්නේ. හරිනේ. ඒක අපි කලින් කතා කරා. ඊට පස්සේ මේක පොඩ්ඩක් බලන්න යන්න අපි මේකත් කතා කරා. මේ ඉන්ෆර්මේෂන් ටෙක්නොලොජි සහ ඉන්ෆර්මේෂන් සිස්ටම් සහ IT අතර තියෙන සම්බන්ධතාවය, ඉන්ෆර්මේෂන් ටෙක්නොලොජි අතර තියෙන සම්බන්ධතාවය මොකක්ද කියන එක අපි කතා කරා. ඒ වගේ දේවල් විභාගයට ටිකක් අහන්න පුළුවන්. පොඩ්ඩක් බලන්න. ඊට පස්සේ අපි කොහොමද මේ එදිනෙදා විවිධ කාර්යයන් වලක පරිගණක පාවිච්චි කරන්නේ කියන එක තමයි අපි මේ පාඩමේදී පළවෙනි පාඩමේදී ප්‍රධාන වශයෙන් කතා කරේ. හරි. ඊට පස්සේ අපි කතා කරා මෙන්න මේ කොටස. අපේ පරිගණකයක් කියන්නේ මොකද්ද? පරිගණකයක් කියන්නේ අපි කීවා ක්‍රමාලේඛනය කර හැකි. ප්‍රෝග්‍රෑමබල් කියන්නේ ක්‍රමාලේඛනය කරන. අපිට ප්‍රෝග්‍රෑම් කරන්න පුළුවන්. අපිට ඕනේ වැඩ කරන්න මේවා කේතනය කරන්න පුළුවන්. අන්න ඒක තමයි ප්‍රෝග්‍රෑමබල්. ඉලෙක්ට්‍රොනික ඩිවයිස් එක. මේක විද්‍යුත් උපාංගයක් විදිහට කතා කරා. ඊට පස්සේ මේ කොටසත් ඉතාම වැදගත් ඔයාලගේ විභාග සමහර විට අහන්න පුළුවන්. මේකේ බේසික් ඔපරේෂන් තියෙන්නේ 5ක්. හොඳද? බේසික් ඔපරේෂන් 5ක් තියෙන පරිගණක පද්ධතිය වල. සමහර වෙලාවට 6ක් විතර කඩලත් කතා කරනවා 6කට 4කට. නමුත් ඔයාලට තියෙන විදිහට 5ක්. එකක් තමයි අපි input, process, output. මේක වෙන විදිහ මම පොඩ්ඩක් තව ඉස්සරහට පැහැදිලි කරන්නම්. ඊට පස්සේ තොරතුරු දත්ත කියන්නේ මොනවද කියලා අපි කතා කළා. ඊට අමතරව පරිගණක තාක්ෂණ මේ පරම්පරාව ජෙනරේෂන් කම්පියුටර් ජෙනරේෂන් කියන එක අපි කතා කරා. ඒතකොට මේකට අදාළව ඔයාලා අර මම ඔයාලට වගුවක් වගේ ඒ දවස්වල කියලා අර පළවෙනි වීඩියෝ එකේදී කියලා දුන්නා. අන්න ඒ වගේ පොඩ්ඩක් මොකද්ද ජෙනරේෂන් එක, ඒකේ පාවිච්චි කරපු ටෙක්නොලොජි එක මොකද්ද? ඊට පස්සේ ඒ කාලේ පාවිච්චි කරපු පරිගණක වල උදාහරණ මොනවද? දැන් උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම ෆස්ට් ජෙනරේෂන් එක පාවිච්චි කරපු තාක්ෂණය තමයි වැකියුම් ටියුබ්. ඊට පස්සේ ඒ කාලේ පාවිච්චි කරපු පරිගණක වලට උදාහරණ තමයි මේ ENIAC, EDVAC, UNIVAC වගේ පරිගණක. අන්න ඒ ටික පොඩ්ඩක් බලා ගන්න. ඊට පස්සේ පරිගණක වර්ග කීපයක් තියෙනවා. මෙන්න මේ පරිගණක වර්ග කීපය ගැන අපි කතා කරා. හරි. ඔන්න ඔය ටික තමයි පළවෙනි පාඩමට අදාළව අපි පළවෙනි ස්ලයිඩ් එකට අදාළව කතා කරේ. ඊට පස්සේ අපි මේ කොටස කතා කරා පරිගණකයේ processing and memory කියන කොටස. ඒතකොට මේවා මම සම්බන්ධ වෙන විදිහ ඉස්සරහට කියලා දෙන්නම්. එතකොට මෙන්න මේ කොටස අපි කතා කරා. ඒකේදී අපි පළවෙනි කොටසේ විදිහට දත්ත නිරූපණය කරන්නේ කොහොමද පරිගණකයේ බයිනරි ආකාරයට කියන එක කතා කරා. ඊට පස්සේ ඒක දෙවෙනි කොටස විදිහට අපි පරිගණකයේ සිස්ටම් යුනිට් එක සහ ඒකේ තියෙන කොම්පොනන්ට් සංඝටක මොනවද කියලා කතා කරා. හරි නේද? හරි. දැන් අපි ආපහු ආයෙත් අර කොටසට ආවොත් මම ඉස්සෙල්ලා ඩිස්කනෙක්ට් වුණ නිසා මේක කලින් අදපු ටික ගිහිල්ලා තියෙනවා. මම මේක ආපහු ලියන්න අලුතෙන් ජොයින් වුණ අයත් ගොඩක් ඉන්න නිසා අපි කතා කරා. මම ටිකක් ඉක්මනට ඒ ටික දාන්නම්. කම්පියුටර් සිස්ටම් එකක් ගත්තාම මේකේ අපි කිව්වා ප්‍රධාන කොටස් 4කට බෙදන්න පුළුවන් කියලා. ඒතර ඉස්සෙල්ලා හිටපු නැති අය ඉන්නවනම් ලියා ගන්න. මේකේ ප්‍රධාන කොටස් 4කට අපිට සංඝටක හඳුනා ගන්න පුළුවන්. පරිගණක පද්ධතියක පළවෙනි එකට අපි කිව්වා පළවෙනි කොටස් දෙකට මට ටිකක් වැඩිපුර ඉඩ ඕනේ. ඔයාලත් එහෙම වැඩිපුර ඉඩ තියලා ලියා ගන්න. ඊට පස්සේ අවසාන කොටස් දෙක අපිට ගොඩක් කතා කරන්න නැහැ. පළවෙනි කොටස තමයි අපි කියේ මොකද්ද? හાર્ඩ්වෙයා දෘඩාංග කියලා කියනවා සිංහලෙන් කීවා. ඊට පස්සේ අපි කිව්වා සොෆ්ට්වෙයා මෘදුකාංග කියලා කියනවා අපි සිංහලෙන්. ඊට පස්සේ අපි කතා කරා ලයිව්වෙයා මේ පරිගණක පාවිච්චි කරන පුද්ගලයන් ප්‍රෝග්‍රෑමර්ස්ලා දැන් මේ වෙලාවේ නම් මම පරිගණක පාවිච්චි කරනවා. ඒතකොට මම ඊට පස්සේ වෙබ් ඩෙවලොපර්ස්ලා වීඩියෝ එඩිටර්ස්ලා ඔන්න ඔය වගේ ඕනෑම කෙනෙක් පරිගණක පාවිච්චි කරන ඕනෑම කෙනෙක් තමයි ලයිව්වෙයා කියන්නේ. ඊට පස්සේ අපි කතා කරනවා ෆර්ම්වෙයා කියලා කියන්නේ
අපි එතනදි කතා කරන්නේ මේ පරිගණකයට ස්ථීරම වශයෙන් ලබා දීලා තියෙන උපදේශ මාලාවන්. උදාහරණයක් තමයි මේකට ඔන්න එක්සැම්පල් එකක් විදිහට දාගන්න BIOS කියන එක. BIOS basic output input system. මේක මොකක්ද කියලා මම ඉස්සරහට කියන්නම් පොඩ්ඩක්. ඊට පස්සේ අපි කීවා hardware කොටස් කොටස් 5කට වගේ ප්‍රධාන වශයෙන් කතා කරන්න පුළුවන් කියලා. පළවෙනි එක තමයි input device, output device, input device කියේ මොනවද? ඔයාලට මතක ඇති input device කියේ පරිගණකයට දාත්ත දෙන්න නැත්නම් ආදානය කරන්න. මේවට කියන සිංහලෙන් ආදානුපං කියලා input device. ඒතර input device කියලා කියන්නේ උදාහරණ විදිහට keyboard, ඊට පස්සේ microphone වගේ දේවල්. ඊට පස්සේ output device තියෙනවා. output device. ඊට පස්සේ තියෙනවා processing and controlling device. processing and controlling device. ඊට පස්සේ තියෙනවා storage device. storage device. ඊට පස්සේ තියෙනවා අවසාන වශයෙන් communication device. හරිද? එතකොට අපි මේ storage device කියන එක අද කතා කරන්නේ අපි ඒක කලින් කතා කරා chapter 2 යටතේ. ඒතකොට මේ storage device කියන එක chapter 2 යටතේ තියෙන්නේ. chapter 2. ඊට පස්සේ අපි ගත්තොත් ඔයාලා chapter 3 එක විදියට තියෙන්නේ මේ input device සහ output device කියන දෙකම එකට සම්බන්ධ කරලා. මම ඒකෙන් මේ ටික පොඩ්ඩක් පැහැදිලි කරගෙන යන්න. නෑ storage device තමයි chapter 2 ඔයාලා තුන්වෙනි slide එක විදිහට මම හිතන්නේ තිබ්බේ. ඒතකොට ඒකේ එක කොටසක් අපි memory කියන කොටස එක කොටසක් අපි කතා කරා chapter 2 එකේ. ඒතකොට 2 3 කියන දෙකේම මේක තියෙන්නේ. මම මේක පොඩ්ඩක් වැදගත් තැන් ටික පැහැදිලි කරගෙන යන්නම්. හරි. මේකේ තියෙන කොටස ඇත්තටම ඉතාලම ලේසි කොටසක් තියෙනවා. අපි කතා කරා මතක ඇති දෙවෙනි කලින් පාඩමේදී අපේ මෙන්න මේ memory hierarchy කියන එක. ඒක ඉතාලම වැදගත්. ඔයාලා විභාගෙදී අහන්න පුළුවන්. මෙන්න මේ memory computer memory එකක් කොහොමද හැදිලා තියෙන්නේ. මේක තමයි ප්‍රධාන වශයෙන් අපි storage විදිහට ගන්නෙ. කතා කරන්නේ. හරිද? එතකොට මේ memory එකක් අපි කියව primary memory කියලා තියෙනවා, secondary memory කියලා තියෙනවා. ඒතර primary memory කියේ මොනවද අපි? CPU එකත් එක්ක central processing unit එකත් එක්ක direct තොරතුරු හුවමාරු කරගන්න නැත්නම් දත්ත හුවමාරු කරන්න පුළුවන් memory වලට තමයි primary memory කිව්වේ. ඊට පස්සේ secondary memory කිව්වේ එහෙම ඍජුවම බැරි ප්‍රධාන මතකය හරහා දත්ත හුවමාරු කරන ඒවට. එතකොට මේකේ තියෙනවා CPU එක. CPU එක ඇතුලේ මතක ඇති මම එදා පෙන්වුවා register සහ chip තියෙනවා. ඊට පස්සේ RAM එක තියෙනවා. මේ primary memory යටතේ RAM සහ ROM තියෙනවා. ඒතකොට RAM වර්ග දෙකක් තියෙනවා කියලා අපි කතා කරා මතක ඇති. එකක් තමයි dynamic random මේ RAM කියන්නේ මේ වගේ දිග නමක් පොඩ්ඩක් මතක තියාගන්න. RAM කියන්නේ RAM කියන්නේ random access memory කියන්නේ. හරිද? random access memory කියන්නේ. හරිනේ. ඒතකොට random access memory වර්ග දෙකක් තියෙනවා. DRAM සහ SRAM කියලා. dynamic random access memory, static random access memory කියන එක. හරිද? ඊට පස්සේ එතකොට මේ RAM එකේ තියෙන ඒවා ප්‍රධාන වශයෙන් අපි කියව මේකේ දත්ත මැකිලා යනවා. ඒ කියන්නේ අපි කියව ඒකට කියන volatile කියලා. දත්ත මැකෙනවා. අපි විදුලිය විසන්ධි කරපුවාම මේකේ තියෙන දත්ත මැකෙනවා කියලා කතා කරනවා. ඊට පස්සේ ROM එකේදී අපි කතා කරනවා ROM එකේදී මේකේ තියෙන දත්ත මැකෙන්නේ නැහැ. ඒවා ස්ථීරවම ගබඩා කරලා තියෙනවා. ඒකේ ROM වර්ග කීපයක් තියෙන. එකක් තමයි PROM. ROM කියන්නේ මෙතන read only memory කියන්නේ. read only memory කියන්නේ තමයි ROM කියන්නේ. හරිද? ඔයාලට වැදගත් දේවල් අපි කලින් කතා කරා. ඒක මම ටික ඉක්මනින් කියාගෙන ගියා. ඊට පස්සේ ඒකේ වර්ග කීපයක් තියෙනවා මේ විදිහට. ඊට පස්සේ මේ secondary memory තියෙනවා. ඒතර ප්‍රධාන වශයෙන් අපි දැන් මේ කොටසේදී අපි මේ computer hierarchy කියන එක කතා කරා. මේකෙදි මම ඔයාලට කියලා දුන්නා මේ memory hierarchy එක හැදෙන හැටි සහ මේකේ ලක්ෂණ. මේක උඩට එන්න ඒක යටින් ඉඳන් උඩට එනකොට මොකද කිව්වේ? speed එක නම් වැඩි වෙනවා, capacity එක නම් අඩු වෙනවා. ඊට පස්සේ එක ඒකකයේ cost per unit එක වැඩි වෙනවා. ඔන්න ඔය වගේ ලක්ෂණ කීපයක් අපි කතා කරා.
අන්න ඒ දේවල් එහෙම හොඳට මතක තියාගන්න. ඊට පස්සේ මේ RAM එක ඊට සහ ඊට පස්සේ මෙන්න මේ මතක වර්ග කීපය ගැන අපි දෙවෙනි පාඩමේදී කතා කරා. ඒක බලපු නැති කෙනෙක් ඉන්නවනේ මේ වීඩියෝ එක බලන්න මම ඒක ගොඩක් පැහැදිලි කරලා කරා. හරිද? ඊට පස්සේ මේ ටික මම කලින් කතා කරලා තියෙනවා. හොඳද? ඒකයි මම මේ කෙනෙක් කයිසරක් කියන්නේ කියලා. ඒක අපි කලින් දාපු වීඩියෝ එකේ තියෙන එක චුට්ටක් බලන්න. හොඳද? ඒක මම ගොඩාක් විස්තර කරලා කරා. මම මේ පාඩම් හැදෙන සම්බන්ධතාව වල තේරෙන තමයි පොඩ්ඩක් මේ ටික මතක් කරේ. ඊට පස්සේ මේ අපි දැන් සිස්ටම් යුනිට් එකේ තියෙන මෙන්න මේ කොටස් කීපයක් ගැන කතා කරා. ඕකනේ උනේ. ඊට පස්සේ අපි ඕක තමයි දෙවෙනි chapter එකෙන් තිබ්බේ. ඊට පස්සේ තුන්වෙනි chapter එකට ආපුවාම මේක storage system කියන එක කතා කරනවා. මේකේ ප්‍රධාන වශයෙන් අපි කතා කරනවා ද්විතීයික ආචාර්ය. ඒ කියන්නේ secondary memory ගැන ප්‍රධාන වශයෙන් කතා කරනවා. එතකොට මේ මම මේකේ තියෙන හැම එකක්ම කියන්න යන්නේ නැහැ. මේකේ මම වැදගත් දේවල් ටික කියන්න. ඊට පස්සේ ඔයාලට අනිත් දේවල් ටික කියපුවාම කියවලා තේරුම් ගන්න පුළුවන්. හරිද? එතකොට මේ පරිගණකයේ අපි මේ දත්ත ගබඩා කරන පද්ධතියකට නැත්නම් අවකාශයන් තමයි අපි storage device storage medium කියලා කියන්නේ. හරිද? එතකොට මේ storage system එකක් ගත්තාම ඒකේ කොටස් දෙකක් තියෙනවා. එක කොටසක් තමයි storage medium, අනිත් එක තමයි storage device. storage එන ඔම් බලන්න මතක තියාගන්න storage system එකේ කොටස් කීයක් තියෙනවද? දෙකයි. මොකද්ද? storage medium, storage device. හරිද? storage medium කියලා කියන්නේ අපි මේ මොන hardware එකේද දත්ත ගබඩා කරන්නේ කියන එක. හරිද? storage medium කියලා කියන්නේ මොකේද අපි ගබඩා කරන්නේ. දැන් උදාහරණයක් විදිහට මේකේ දාලා තියෙනවා DVD එකක්. එහෙම නැත්නම් flash memory card එක. flash memory card කියන්නේ ඔය අපි ෆෝන් වලට එහෙම දාන්නේ chip card කියලා. අන්න ඒවා. ඊට පස්සේ ඔන්න ඔය ටික තියෙනවා. ඊළඟට වැදගත්ම දේ තමයි මෙන්න මේකේ තියෙන මේ storage medium ඒවා internal වෙන්න පුළුවන්. ඒ කියන්නේ පරිගණකයේ ඇතුලේදී ඒක සම්බන්ධ කරලා තියෙන්න පුළුවන්. external වෙන්න පුළුවන්. එහෙම නැත්නම් remote වෙන්න පුළුවන්. දැන් remote එකකට උදාහරණයක් මොකද්ද? දැන් remote එකකට උදාහරණයක් තමයි cloud එක අපි දැන් උදාහරණයක් විදිහට Google Drive එකේ අපි මොනවාරි save කරලා තියෙනවා. ඒතකොට මගේ පරිගණකයේවත් මංගාවත් නෙමෙයි ඒක save කරලා තියෙන්නේ Google සමාගම. අන්න ඒ වගේ අර මේ වෙබ් අවකාශයන්ගේ අපි ඔය කියන cloud වල කියලා. ඒතර අන්න ඒවයි cloud වල පරිගණක cloud වල මොනවා හරි save කරලා තියෙනවා නම් අන්න ඒවා remote විදිහට ගන්න පුළුවන්. එතකොට මේවා ගොඩක් වෙලාවට non volatile. non volatile කියලා කියන්නේ විදුලිය අයින් කරා කියලා විදුලිය විසන්ධි කරා කියලා ඒක තිබුණු දත්ත මැකෙන්නේ නැහැ. දැන් උදාහරණයක් විදිහට ඔයා හිතන්න pen drive එකකට මොනවා හරි දාලා තියෙනවා. ඒතර pen drive එක ඔක ඔයා විදුලියෙන් විසන්ධි කරපුවා මේ කියන්නේ ලැප් එකකින් හරි desktop එකකින් හරි ගලවලා අයින් කරපුවාම මේක තියෙනවා මැකෙන්නේ නැහැ. අන්න ඒවට කියලා අපි non volatile කියලා. එතකොට මේවා ගොඩක් වෙලාවට random access කියනවා. මේ random access කියන එකේ තේරුම තමයි අපිට මේවා ඕන තැනකින් ගන්න පුළුවන්. දැන් උදාහරණයක් විදිහට ඔයාලට ඇත්ත සමහරට අත්දැකීම් නැතුව ඇති. දැන් ඉස්සර තිබුණා ටේප් පටි කියලා අපි ඒවට කිව්වේ මේ මැග්නටික් ටේප්. කැසට් පටි වගේ. කැසට් පටි විදිහට. ඒ වගේ මේ අපිට ඕන ඒ කියන්නේ අපිට ඕනේ දත් එකපාරම ගන්න බෑ. පිළිවෙලට දත්ත ගන්න ඕනේ. අන්න ඒවට එහෙම නැතුව අපිට ඕන තැනකින් දැන් උදාහරණයක් විදිහට ගත්තොත් ඔයාලට පෙන් එකේ එක පිළිවෙලක් නැහැනේ. ඔයාලට ඕන තැනකින් ෆෝල්ඩර් සිලෙක්ට් කරලා ගන්න පුළුවන්. ඒ වගේ ඒවාට අපි කියනවා random access කියලා. තව එකක් තියෙනවා sequential කියලා. ඒ sequential කියලා කියන්නේ පිළිවෙලටම යන්න ඕනේ. දැන් ඔයාලට එහෙම වැඩි අත්දැකීම් සමහර විට තියෙන අයත් ඇති. අර ටේප් වල magnetic tape වල ගබඩා කරපුවාම පිළිවෙලට යන්න ඕනේ. පිළිවෙලට යන්න නැතුව අපිට ඕන තැනකින් ගන්න බෑ. අන්න ඒවට කියනවා මේ sequential කියලා. හැබැයි එතකොට මේක සාමාන්‍ය අන්න ඒකයි මෙතන තියෙන්නේ. random access කියලා කියන්නේ අපිට ඕන තැනකින් ගන්න. දැන් pen drive ඊට පස්සේ primary memory ඊට පස්සේ දැන් ওই primary memory random access memory කියලා කියන්නේත් ඒකයි. ඒකට random access memory ඕන තැනකින් ගන්න පුළුවන්. ඒක දැන් පාවිච්චි කරන memory ගොඩාක් හැම එකක්ම වගේ random access විදිහට තියෙනවා. sequential කියන්නේ අපිට පිළිවෙලටම ගන්න ඕනේ. එකක් skip කරලා යන්න බෑ. ඕන තැනකින් විතරක් select කරලා ගන්න බෑ. මේ දෙක තේරුණාද? මේ random access memory එකයි sequential එකයි කියන එක. සාමාන්‍ය sequential තියෙන දැනට ගොඩක් වෙලාවට magnetic tape කියන එක. ඒ දෙක තේරුණාද? ටක්කල කියන්න බලන්න. හරි. ඊට පස්සේ හරි. ඊට පස්සේ අපි ගත්තොත් එහෙම මේ storage device මේවට අපි කියන secondary storage device කියලා මම කිව්ව මතක ඇති. ඒ storage device එක කීපයක් ගැන තමයි අපි දැන් ඉස්සරහට කතා කරන්නේ. අනේ පොඩි device කීපයක් ගැන. මේක එන්නේ ඔයාලට ඕන නම් බැලුවොත් එහෙම
අපි අර අතන කතා කරානේ ඩිවයිස් නැත්නම් හાર્ඩ්වෙයාර් වල කොටස් කීපයක් කතා කරානේ අපි. අන්න ඒකේ මතක ඇති ස්ටෝරේජ් ඩිවයිස් කියලා තිබුණා. මේ ස්ටෝරේජ් ඩිවයිස් යටතේ තමයි අපි මේ ටික කතා කරන්නේ. හරිද? ප්‍රධානම එකක් තමයි මේ මැග්නටික් හાર્ඩ් ඩිස්ක් ඩ්‍රයිව් කියන එක. HDD කියලා කියන හાર્ඩ් ඩිස්ක් ඩ්‍රයිව් කියන කෙටියෙන් තමයි HDD කියන්නේ. හරිද? එතකොට මේකක් සාමාන්‍යයෙන් අපි හાર્ඩ් ඩිස්ක් එක කියලා කියන්නේ සාමාන්‍යයෙන් මෙන්න මේකට. එතකොට මේක මේ හાર્ඩ් ඩිස්ක් එක කියන එක මේක මෙකැනිකල් උපාංගයක්. ඒ කියන්නේ යාන්ත්‍රික උපාංගයක්. මේකෙදි තමයි ප්‍රධාන වශයෙන් වර්තමානයෙන් දැන් SDD කියන එක ඉස්සරහට ඇති. ඒක කතා කර ඇති. ඒක කතා කරමු. SDD පාවිච්චි කරන ඊට කලින් සාමාන්‍යයෙන් ඉස්සර පාවිච්චි කරේ මෙන්න මේ වගේ උපාංගයක් තමයි මේ හાર્ඩ් ඩිස්ක් ඩ්‍රයිව් කියලා කියන්නේ. මේකේ මේ තැටි විදිහට තමයි පරික ගණන. දැන් මම පොඩ්ඩක් නිකන් ඇඳලා පෙන්නුවොත් එහෙම මේකේ දැනට අඳින්න බෑ වගේ ඉන්න බලන්න. හරි මම ඒක ඉස්සෙල්ලාට ඇඳලා පෙන්නන්නම්. මේකේ මේ තැටි කීපයක් විදිහට වගේ තමයි තියෙන්නේ. තැටි කීපයක් විදිහට තමයි මේ හાર્ඩ් ඩිස්ක් එකේ දත්ත ගබඩා වෙන්නේ. මේකේ පැති දෙකක් තියෙනවා. දැන් මෙහෙම එක තැටියක් විදිහට ගත්තොත් මේකේ උඩ පැත්ත තියෙනවා, යට පැත්ත තියෙනවා. මෙන්න මේ උඩ සහ යට කියන පැති දෙකේම දත්ත ගබඩා කරන්න පුළුවන්. හරිද? මේකෙත් තියෙනවා ඊට පස්සේ read write head කියලා කොටසක්. ඒ read write head එකකින් වෙන්නේ මම මේක ඇඳලා පෙන්නන්නම්කෝ. දැන් අපි හાર્ඩ් ඩිස්ක් එකක් අපි පොඩක් විශාල කරලා බලනවා කියලා හිතන්නකෝ. විශාල කරලා බලනකොට ඕකේ තියෙන ඔන්න ඔය වගේ තැටි කීපයක්. හරිද? මෙන්න මේ වගේ තැටි තුනක් තියෙනවා කියලා හිතමුකෝ. හරිද? මෙන්න මේ තැටි තුන අපි දැන් ඔය තැටි තුන මම මේක ලොකු කරලා පෙන්නන්න. හරිද? මෙන්න මේ වගේ රවුන්ඩ් තුනක් තමයි තියෙන්නේ. රවුන්ඩ් තුනක් හෝ ගාණ වෙනස් වෙන්න පුළුවන්. ඊට පස්සේ මේක මේ වගේ පොඩි මෙන්න මේ වගේ අර පොඩක් නිකන් සර්ච් කරලා බලන්න මේ Google වල වගේ. එතකොට හම්බ වෙයි මෙන්න මේ වගේ මෙතන පොඩි රවුමක් වගේ තියෙනවා. ඒතර මේ රවුම වගේ එක මෙන්න මෙතන මැද තියෙනවා මෙන්න මෙතන තියෙන මෝටරයක්. මෙන්න මේ මෝටරයෙන් කැරකෙනවා. හරිද? මේ මෝටරයෙන් ආදාළ විදිහට කරකවන්න පුළුවන්. ඊට පස්සේ මේකේ තියෙනවා මෙන්න මේ විදිහට මේ ලියන්න කියවන්න මේකට කියනවා read write head කියලා. මේ හැම එකකම උඩට සහ යටට තියෙනවා මේ වගේ නිකන් පෙන් එකක් වගේ. කියන්නේ ලියන්න පුළුවන් පෑනක් වගේ එකක්. හරිද? එතකොට ඕකත් ඔන්න ඔය විදිහට කරකවන්න පුළුවන්. ඊට පස්සේ මෙන්න මේ හැම එකටම දෙපැත්තෙම තියෙනවා. මේ උඩට එකක් යටට එකක් හැම තැටියකටම ඔය වගේ තියෙනවා. එතකොට මේ හાર્ඩ් ඩිස්ක් එක කැරකෙනවා. දැන් උදාහරණයක් විදිහට හිතන්නකෝ. දැන් මම හાર્ඩ් ඩිස්ක් එක මම මෙහෙම අදිනවා ලොක් කරලා. මෙහෙම රවුමක් තියෙන කියලා හිතන්නකෝ. එතකොට මේකේ අපි තුකෝ මෙහෙම ගමු. මෙහෙමන හાર્ඩ් ඩිස්ක් එකේ තියෙන මේක රවුන්ඩ් කීපයක් තියෙනවා තව. ඔන්න ඔය විදිහට තියෙනවා. ඒතකොට මේකේ පරිගණකයේ දත්ත ගබඩා වෙන්නේ ඔන්න ඔය විදිහට. මේක හાર્ඩ් ඩිස්ක් එක මම මේ එක පැත්තක් අඳින්නේ. ඊට පස්සේ මේක ඔන්න ඔය වගේ මෙන්න මේ වගේ කොටස් වලට බෙදිලා තියෙනවා. ඔන්න ඔහම. මම මේක නෑ ඈති හදන්නේ ඔය වගේ පොඩ ළඟින් තමයි ගොඩක් තියෙනවා ඔය විදිහට. හරිද? එතකොට මෙන්න මේ එක කොටසකට මෙන්න මේ එක කොටසකට මම ගන්නකො මෙන්න මේ කෑල්ල. දැන් මේ රෝස පාටි මම පාට කරන්නේ. ඔන්න ඔය කෑල්ලට කියනවා අපි සෙක්ට් එකක් කියලා. සෙක්ට් එකක්. හරිද? මේකට කියනවා අපි සෙක්ට් එකක් කියලා. එතකොට මේ හැම සෙක්ට් එකකම ධාරිතාවය සමානයි. මේ හැම සෙක්ට් එකකම තියෙන ධාරිතාවය කැපැසිටි එක සමානයි. හරිද? එතකොට මේ මුළු මේකේ මුළු මේ සෙක්ටර්ස් හැදිලා තියෙන ඔන්න ඔය විදිහට සමාන කොට. ඒ කියන්නේ මේක විශාලත්වයෙන් සමාන නෑ.
හැබැයි මේ වගේ ධාරිතාවය ස්ටෝරේජ් කැපැසිටි එක සමානයි. එතකොට දැන් හිතන්නකෝ මට දැන් ඕන වෙනවා මෙන්න මෙතන තියෙන මතක අවකාශය. අපි හිතමු මෙතන මම දැන් මේ හાર્ඩ් ඩිස්ක් එකේ ඔතන මම සින්දුවක් ගබඩා කරලා තියෙනවා. දැන් ඔය මට සින්දුව ප්ලේ කරන්න ඕනේ. ප්ලේ කරන්න ඕනේ වුණාම මොකද වෙන්නේ? දැන් අපි හිතමුකෝ මෙන්න මේ රීඩ් රයිට් හෙඩ් එක කියලා. මේ රීඩ් රයිට් හෙඩ් එකට පුළුවන් ඉස්සරහටයි මෙන්න මේ විදිහට ඉස්සරහට යන්න පුළුවන්, පස්සට එන්න පුළුවන්. ඒ ඉස්සරහට පස්සට එන්න පුළුවන්. ඊට පස්සේ වෙන්නේ දැන් මට මේකනේ දැන් අපි හිතමු ඉස්සෙල්ලාම රීඩ් රයිට් හෙඩ් එක මෙතන තියෙනවා කියලා. රීඩ් රයිට් හෙඩ් එක මෙතන තියෙනවා. හරිද? දැන් මට ඕනේ මෙතන තියෙන එකක් ගබඩා කියවන්නනේ. එහෙනම් මොකද කරන්නේ? මේක එනවා මෙන්න මෙතෙන්ද. ඉස්සරහට එනවා. එන ගමන් මෙතන මේ මෙන්න මෙතන මේ මෝටරයක් තියෙනවනේ. මෙන්න මේ මෝටරේ මේක කැරකෙනවා. කැරකිලා මේක ඕම මෙතෙන් ආපුවාම කියවනවා. ඔන්න ඕක තමයි වෙන්නේ. හරිද? ඔන්න ඔහොම තමයි. ඒතකොට මේකට කියනවා අපි රීඩ් රයිට් හෙඩ් එක කියලා. මේ උඩ යට කියන පැති දෙකේ දත්ත ගබඩා කරන්න පුළුවන්. මේක ඊට පස්සේ මම ඔයාලට ඉස්සරහට තිබ්බොත් කියලා දෙන්නම්. තව මේකේ තියෙනවා පොඩි කතන්දර කිව්වා ෆ්‍රැග්මන්ටේෂන් එහෙම. ඒ ටික මම ඔයාලට තිබ්බොත් කියලා දෙන්නම්. මේ ටික තේරෙනවද මේ හાર્ඩ් එක සාමාන්‍ය බේසික් විදියේ වැඩ කරන විදියට බැලුවොත් එම්. එතකොට මේ තැටි වලට කැරකෙන්න පුළුවන්. හරිද? මේ රීඩ් රයිට් හෙඩ් එකෙන් තමයි කියවන්නේ. ඔයාලා අර දැකලා ඔය පරණ වීඩියෝ වල සෝරි මේ පරණ මේ ෆිල්ම් වල එහෙම පෙන්නන අර කුරුල්ලෙක් වගේ එකෙක් තියලා අර තැටියක තියෙන එකක් කියවනවා වගේ. අහන් ඒ වගේ වැඩක් තමයි මේකෙත් වෙන්නේ. මේ රීඩ් රයිට් හෙඩ් එකේ කියවනවා. තේරුණාද? මේ ටික තේරුණාද? ටක් ගාලා කියන්න බලන්න. හරි. හොඳයි. ඊළඟ අපි යන් ආපවත් එන්න. එතකොට අන්න ඒක තමයි මේ මෙතන මේ රීඩ් රයිට් හෙඩ් කියලා කියන්නේ. හරිද? එතකොට මේ හાર્ඩ් ඩිස්ක් එකක් එක්ස්ටර්නල් ඉන්ටර්නල් තියෙන්න පුළුවන්. හරිද? ඒ කියන්නේ පරිගණක ඇතුළේම අන්තර්ගත වෙලා තියෙන්න පුළුවන්. එහෙම නැත්නම් එක්ස්ටර්නල් වෙන්න පුළුවන්. මේ හાર્ඩ් ඩිස්ක් එක තියෙන හැටි මම කලින් එකේදී පෙන්නුවා මම හිතන්නේ. මේ තියෙන හાર્ඩ් ඩිස්ක් එකක්. ඔක තියෙන විදිය අපිට කලින් චැප්ටර් එකේ මම හිතන්නේ තිබුණා. මෙන්න මේ බොක්ස් එක ඇතුලේ තමයි තියෙන්නේ. මේ මෙතන තියෙන බොක්ස් එකක් ඔන්න ඕක ඇතුලේ තියෙන මේක පේන විදිහ එකක් නෑ. ඔයාලා නිකන් සර්ච් කරලා බලන්න ඉන්ටර්නෙට් එකේ hard disk drive කියලා. ඔන්න YouTube එකේ පොඩි වීඩියෝ එකෙන් බලනකොට වැඩ කරන විදිහෙම තියෙන අර මං කැරකෙලි විදිහක දැන් මෙතන එහෙම පෙන්වුවට වෙද්දී තේරෙන්නේ නැතුව ඇති. ඕක පොඩ්ඩක් මේ how to work hard disk drive වගේ සර්ච් කරලා බලනකොට එතකොට වැඩ කරන විදිහ තියෙන වීඩියෝ එහෙම තියෙනවා. හරිද? හරි. එතකොට මේකේ මම මේ තියෙන read write head එක. මේක අහට මේක ඉස්සරහට පස්සට ওই විදිහට යනවා. මේක කරකවෙනවා. මේක කරකවෙනවා. එතකොට මේ පොඩි ඉඩක තමයි ওই ටික තියෙන්නේ. මම ඔක පොඩ්ඩක් විශාල කරලා තමයි පෙන්වන්නේ. හරිද? මෙන්න මේකේ උඩ යට කියන පැති දෙකේම දත්ත ගබඩා කරන්න පුළුවන්. මෙන්න මේක දැන් මේ යවල් පේන යටට තියෙනවා උඩට තියෙනවා. මෙන්න මේකෙන් තමයි මේකෙන් තමයි මේ මොකද්ද දත්ත කියවන්නේ. හරිද? හරි. ඊට පස්සේ මේ හાર્ඩ් ඩිස්ක් එකක් අපිට පාෂන් කරන්න පුළුවන් ඔයාලා දන්නවා. ඉතින් පාෂන් කරනවා කියලා කියන්නේ මේක අපිට පාෂන් කරනවා කියලා කියන්නේ අපි මේක කොටස් වලට කඩන්න පුළුවන්. දැන් ඔයාලා වගේ කම්පියුටර්ස් ගත්තොත් එහෙම ආයෙත් තියෙන්නේ පාර්ෂන් C, D, E කියලා වගේ විවිධ නම් වලින් වෙන් කරලා ආන් ඒවායේ කොටස් වලට පාෂන් වෙන් කරන්න පුළුවන්. වෙන් කරන එක අපි පාවිච්චි කරන්නේ මේ මෙතන කියන්නේ මේ මෙතන ඕනනම් දාලා තියෙනවා. Partition can enable you to logically divide physical capacity in a single device into separate areas. ඒ කියන්නේ මෙන්න මේකේ මෙන්න මේ තැටියේ තියෙන මේ කොටස් අර sectors වලින් හදලා තියෙන කොටස් අපිට logically බෙදන්න පුළුවන්. මේක physically බෙදෙන්නේ නැහැ. හරි දැන් ඔයා partition කරා කියලා මේ ඔයාගේ hard disk එකේ තියෙන කොටස් කෑලි වලට කැඩලා වෙන් වෙලා යන්නේ නැහැ. ඒක අපි logically තමයි device විදියට බෙදන්නේ file management ලේසි වෙන්න. එතකොට අපි සාමාන්‍යයෙන් දැන් කොටස් කීපයකට කඩලා සාමාන්‍ය කොටස් දෙකකට හෝ තුනකට කඩනවා. එකක අපි ඔය Windows වගේ මෙහෙම operating system එකේ storage කරනවා. මොකද සාමාන්‍යයෙන් අපි දැන් Windows කියන එක මොනවා හරි අවුලක් ගියොත් එහෙම අපි ආපහු Windows දානකොට එහෙම නැත්නම් operating system එක දානකොට එහෙම එතන තියෙන මතකය මකලා දාන ඔක්කොම. එතකොට දැන් අපි එකේම මේ පාර්ෂන් කරන්නේ නැතුව එකේම තිබුණා නම් මේ අපේ පරණ දත්ත ඔක්කොම එකලා යනවා. එතකොට ඔයාලා
එතකොට ඔයාලත් අපි ඔයාලත් දැන් මොනවා හරි ඔයාලගේ මේ Windows සාමාන්‍යයෙන් තියෙන C එකේ මොකක් හරි මේ Windows තියෙන පාර්ෂන් එකේ දත්ත ගබඩා කරලා තිබ්බ මොනවා හරි ඔයාලගේ දත්ත ගබඩා කරගන්න පුළුවන්. ඔයාගේ ලෙක්චර්ස් ටිකක් ඒකේ දාලා තියාගන්න පුළුවන්. එහෙම කිසිම අවුලක් නැහැ. හැබැයි බැරි වෙලා හරි ඔක මේ ආපහු Windows වගේ OS එක දාන්න උනොත් එහෙම ඒක තිබ්බ ඔක්කොම අයින් කරලා දානවා. අන්න ඒ නිසා අපිට මේ තවත් අපිට අන්නේ අවාසිය අයින් කරගන්න. අන්නේ අවාසිය නැති කරගන්න අපි මොකද කරන්නේ? මේවා ලොජිකලි පාර්ෂන් කරලා අපේ ෆයිල් මැනේජ්මන්ට් ලේසි කරගන්න. හරිද? ඒක තමයි කියන්නේ උතනදී. එතකොට මෙතන ෆයිල් සිස්ටම් ඊළඟට තියෙනවා මේ ෆයිල් සිස්ටම් කියලා එකක්. ෆයිල් සිස්ටම් කියලා කියන්නේ මේක OS පාඩමේදී මම ටිකක් විස්තරාත්මකව කියලා දෙන්නම්. ඒතර OS පාඩමේදී තමයි මොකද ෆයිල් හැන්ඩලින් කරන්නේ OS එකේ කාර්යය තමයි ෆයිල් හැන්ඩලින් කියලා කියන්නේ. මේකෙදි මේ ෆයිල් හැන්ඩලින් වලට අපි පාවිච්චි කරන ප්‍රධාන ක්‍රම දෙකක්. එකක් තමයි FAT එකයි අනිත් එක NTFS එකයි. හරිද? මේ FAT කියන්නේ ෆයිල් ඇලොකේෂන් ටේබල් කියන්නේ FAT 32 කියන එක තමයි ඉස්සර ගොඩක් වෙලාවට පාවිච්චි කරේ. දැන් පාවිච්චි කරන අඩුයි. නමුත් පාවිච්චි වෙන අවස්ථාවක් තියෙනවා. ඊට පස්සේ NTFS කියලා කියන්නේ New Technology File System කියලා කියන්නේ. New Technology File System මේක තමයි ගොඩක් වෙලාවට දැන් පාවිච්චි වෙන්නේ. මේක මම චුට්ටක් විස්තරාත්මක OS කොටසෙදි කියන්න. හරිද? ඒකේදී අපිට වෙනම ෆයිල් මැනේජ්මන්ට් යටතේ කතා කරන්න තියෙනවා. ඊට පස්සේ හැබැයි මෙන්න මේ hard disk drive එකේ ගත්තාම පොඩි මේ අවාසි කීපයක් තියෙනවා. හරිද? මේක මේ යාන්ත්‍රිකයි. ඒ කියන්නේ මෙකැනිකල්. ඉලෙක්ට්‍රොනික පැත්තට බර ගතිය අඩුයි. මේක නිකන් කැරකෙන කොටස් දැන් අපි පාපැදියක් ගත්තොත් පාපැදිය කියන්නේ මොකද්ද? පාපැදිය කියලා කියන්නේ යාන්ත්‍රික එකක්. ඒකේ හැන්ඩල් එකක් තියෙනවා. අපි පැදගෙන යනවා, රෝද කැරකෙනවා. අහන් ඒ වගේ තමයි මෙතන. මේකේ තියෙන රෝද කැරකෙනවා ඒ වගේ. හැබැයි දැන් අපි ගත්තොත් එහෙම ඔයාලගේ පෙන් ඩ්‍රයිව් එකක්. පෙන් ඩ්‍රයිව් එකේ ඔය රෝද කැරකෙන ඒවා ඊට පස්සේ හෙල වෙන කොටස් ඒවා මොකුත් නෑ. ඒවා ඉලෙක්ට්‍රොනික. එතකොට අර hard disk drive එකේ තිබුණ අවාසියක් තමයි ඕක පොඩ අර හෙල්ලෙනකොට, ගැස්සෙනකොට එහෙම මේ පොඩි ඩැමේජ් වෙන්න පුළුවන්. එතකොට පොඩ්ඩක් හෙල වෙනකොට, ගැස්සෙනකොට එහෙම ඩැමේජ් වෙලා ඩැමේජ් වීමේ හැකියාව තියෙන. එතකොට ඔය ලැප්ටොප් භාවිතය ආවත් එක්ක ඔය ලැප්ටොප් වල ඔය ප්‍රශ්නේ ආවා. දැන් ලැප්ටොප් එකක් අපි නිකන් එකම තැන තියන්නේ නැහැ නේ. ඩෙස්ක්ටොප් එක නම් ගොඩක් වෙලාවට එක විදිහටමයි තියෙන්නේ. මේ ලැප්ටොප් එකක් අපි හරමින් ගෙනියනවා. එතකොට ඕකේදී අර hard disk drive එකක් දාපුවම තියෙන අවාසිය තමයි ඔයාර ගැස්සෙනකොට ගැස්සීම් වලට එම ඔරොත්තු දෙන ගතිය අඩුයි. අන්න ඒ අවාසියත් මග අරවා ගන්න සහ තව වාසි තියෙනවා. දැන් ඒකට සාපේක්ෂව විදුලි පරිභෝජන එහෙම අඩුයි. අන්න ඒකට විසඳුමක් විදිහට ගෙනාවා මේ SSD කියන එක. solid state device කියන එක. ඒක දැන් ගොඩක් වෙලාවට ලැප්ටොප් වල වගේ පාවිච්චි වෙන SSD එකක්. දැන් ඔයාලා දැකලා ඇති ඔයාලගේ මේ ඔයාලා මේ මොනවද ලැප්ටොප් එකක් එහෙම ගන්න බලන requirement බලනකොට තියෙනවා 1 TB SSD කියලා. ඒ මෙන්න මේක SSD එකක් තමයි සාමාන්‍ය වර්තමානයේ පාවිච්චි වෙන්නේ. හරිද? එතකොට මේකේදී අර පෙන් ඩ්‍රයිව් වල තියෙන්නේ අන්න ඒ ටෙක්නොලොජි එක තමයි තියෙන්නේ මෙතන. පෙන් ඩ්‍රයිව් වල වගේ මේ යාන්ත්‍රික කොටස් නෑ, මෙකැනිකල් ඒවා මොකුත් නැහැ. අන්න ඒ විදිහට තමයි මේකේ තියෙන්නේ. එතකොට මේකේ අර හෙලවෙන මේ මූවින් පාර්ට්ස් මොකුත් නැහැ. පවර් කන්සම්ප්ෂන් එකේ නිසා අඩුයි. අන්න ඒ වගේ වාසි තියෙනවා. හරිද? අරක වගේම තමයි මේ හදලා තියෙන විදිය තමයි පොඩ්ඩක් වෙනස් වෙලා තියෙන්නේ. ඊට පස්සේ මේ දෙක එකට එකතු කරලා හයිබ්‍රිඩ් විදිහට හදලා තියෙනවා. හරිද? ඊට පස්සේ මේ hard disk drive ගත්තාම ඒවා internal වෙන්න පුළුවන් external වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාලා දන්නවා මේ දේවල්. දැන් අපිට ඇතුලේ කොහොමත් hard disk drive එකක් තියෙනවා. ඊට අමතරව දැන් ඔයාලා හිතන්නකෝ පරිගණකයේ දැන් 1 TB ම storage ඉවරයි. lectures download කරලා දානම ඒක ඉවරයි. හරිද? එහෙනම් මොකද කරන්නේ? ඒක මදි වුණාම අපිට පුළුවන් external hard disk USB කෙවෙනින් අර දැන් ෆෝන් එකට පවර් බෑන්ක් එකක් ගහන්නේ. ආන් ඒ වගේ ඒක පවර් බෑන්ක් එකක් ගන්න charge කරන්නනේ. අන්න ඒ වගේ මේ තියෙන මේ වගේ hard external hard disk තියෙනවා. මේ HDD තියෙනවා. අන්න ඒව අරගෙන සම්බන්ධ කරගන්න පුළුවන්. ඒතර internal උත් තියෙනවා. එහෙම නැත්නම් USB port එකේ සම්බන්ධ කරන්න පුළුවන් external ඒවත් තියෙනවා. හරිද? හරි. ඊළඟට මේ ඔප්ටිකල් ඩිවයිස් ඔප්ටිකල් ඩිවයිස් වලදී නැත්නම් ඔප්ටිකල් මෙතඩ් එකට මේ දත්ත ගබඩා කරන ඒවා තමයි CD DVD ඊට Blu-ray disc කියලා තව වගේක් තිබුණා. අන්න ඒ දේවල් තමයි මේ ඔප්ටිකල් ඩිවයිස් කියලා කියන්නේ. ඒතර මේවායෙන් ප්‍රධාන වශයෙන් මේ විද්‍යුතය පාවිච්චි උදාහරණයක් විදිහට මොනවද පාරජම්බූල කිරණ පාවිච්චි කරලා තමයි මේ CD වල රයිට් කරන්නේ. හරිද? ඒතර දැන් CD වල පොඩි නේ හිල් වගේ හදලා ඒ වගේ දත්ත ගබඩා කිරීමක් තමයි වෙන්නේ. ආලෝකයෙන් තමයි දත්ත ගබඩා කරලා තියෙන්නේ. හරිද? අන්න ඒ වගේ දේවල් තමයි මෙතන. එතකොට දැන් මේකෙදී පාවිච්චි කරේ මේ මැග්නටික්. දැන් ඕක ඕනේ නම් අපිට අර ඕකේ මේ වර්ග කීප ස්ටෝරේජ් ඩිවයිස් වර්ග 3කට බෙදන්න පුළුවන්. මම මේකේ නැති නිසා ඔයාලට කිව්වේ නැත්තේ. එකක් තමයි මැග්නටික් ඩිවයිස්. අනිත් එක තමයි ඔප්ටිකල් ඩිවයිස්. අනිත් එක තමයි සොලිඩ් ස්ටේට් ඩිවයිස්. ඔන්න මම අතනයි දාන්නම්.
මෙන්න මේකේ කොටස් තුනක් තියෙනවා. එතකොට ඔයාලට ටචුටවක පැහැදිලි වෙන විදිය. මේකේ කොටස් තුනක් තියෙනවා. මොනවද කොටස් තුන? එකක් තමයි මිකැනිකල්. සෝරි මේ මැග්නටික්. චුම්බක තාක්ෂණය පාවිච්චි කරන. අනිත් එක තමයි ඔප්ටිකල්. ආලෝකය පාවිච්චි කරලා ගබඩා කරන. අනිත් එක තමයි ෆ්ලෑෂ්. එතකොට මේ මැග්නටික් ඒවා තමයි මේ අපි කතා කරන හાર્ඩ් ඩිස්ක් එක. ඊට පස්සේ අර චුම්බක භාවිත කරලා තමයි පාවිච්චි කරනවා මේ චුම්බක පටි කියලා තියෙනවා. මැග්නටික් ඒ. අන්න ඒ දේවල් තමයි මැග්නටික් දේවල්. ඔප්ටිකල් ඒවා තමයි CD, DVD, Blu-ray discs අන්න ඒ වගේ දේවල්. ෆ්ලෑෂ් ඒවා තමයි micro SD card ඊට පස්සේ අපි පාවිච්චි කරන ඔය pen drive අන්න ඒ වගේ දේවල් ෆ්ලෑෂ් මෙමරි කියලා ගන්න. හරිද? එක්කෙනෙක් අහලා තියෙන බෑකප් ෆයිල් කියන්නේ මොනවද කියලා. බෑකප් ෆයිල් එකක් කියලා කියන්නේ දැන් මගේ පරිගණකේ මොනවා හරි මම දාගෙන තියෙනවා අත්‍යවශ්‍යම තොරතුරු ටික. ඔය ටික මොනවා හරි වෙලා හානි වුණොත් එහෙම ඔක මට නැති වෙන දැන් මුදල් මගේ ලැප්ටොප් එක මොනවා හරි වෙලා හાર્ඩ් ඩිස්ක් එක මොනවා හරි වුණා. නැත්නම් ලැප්ටොප් එක ගිනි ගත්තා. මොකක් හරි ප්‍රශ්නයක් වුණා. අන්න එහෙම වුණාම අපි තවත් තැනක දත්ත ඕකේම කොපියක් තවත් තැනක තියාගන්න. එතකොට ඔයා උදාහරණයක් විදිහට හිතන්න ඔයාගේ වැදගත් මොනවා හරි නෝට් කීපයක් හරි මොනවා හරි ස්ලයිඩ් හරි මොනවා හරි තියෙන ඒවා ඔයා පරිගණකයක් ගබඩා කරලා ඔයා ඒක නැති වුණොත් කියලා මොකද කරලා තියෙන්නේ Google Drive එකේ සේව් කරලා තියෙනවා. අන්න ඒවට තමයි බෑකප් ෆයිල් කියලා. අර එක තැනක තියෙන එකක් වෙනුවට ඒකට මොනවා හරි හානියක් වුණොත් කියලා වෙනත් තැනක ගබඩා කරනවා තමයි බෑකප් කියලා කියන්නේ. ඒකට තමයි බෑකප් තියාගන්නවා කියලා කියන්නේ. හරි. ඊට පස්සේ එතකොට මෙන්න මේ පොඩි සංසන්දනයකුත් දාලා තියෙනවා මේ වගේ මේ CD DVD Blu-ray CD සාමාන්‍ය මෙගාබයිට් 750ක් 720ක් වගේ තමයි ධාරිතාවය තියෙන්නේ. DVD ගත්තම GB 4.7 ඉඳන් GB 17ක් විතර වෙනකන් ස්ටෝරේජ් එක තියෙනවා. Blu-ray disc කියන ඒවා GB 25ක් 128ක් අතර වගේ කැපැසිටි එකක් තියෙනවා. මේවා ඔක්කොගෙම නිකන් දත්ත මකලා ආපහු ලියන්න පුළුවන්. හරිද? දැන් ඔයාලා දැකලා ඇති ඔයාලා දැන් ඔය ප්‍රීම් ළමයින්ට වගේ නම් සාමාන්‍ය අත්දැකීම් ඇති මල්ලිලාට ඔයාලා බැලුවොත් මම දැන් එකම විදියනේ CD DVD එකයි මම ඔයාලා CD එකකයි DVD එකයි එකට පෙන්නුවොත් එහෙම ඔයාලට හොයන්න පුළුවන් ඔක DVD එක මොකද්ද CD එක මොකද්ද කියලා. මේ අත්දැකීම් තියනකොට මල්ලිලාට මේ අත්දැකීම් ඇති හොයන්න පුළුවන් මේක CD ද DVD ද හොයන්නේ කොහොමද CD එකේ ගත්තම ඔක තියෙන තනි ලේයර් එකක් ඒකේ තියෙන විදියක අර කලර් එක වගේ එකෙන් හොයා ගන්න පුළුවන් DVD එක ගත්තම ඔකේ තට්ටු දෙකකට දත් තියෙනවා මේකේ තනි දත් එක තියෙනවා හරිද හරි ඔන්න ඔය ටික තමයි ඔය ටිකේ තියෙන ඔය ටික නිකන් මතක තියාගන්න ඊට පස්සේ ෆ්ලෑෂ් මෙමරි කියලා කියන අර චිප් වලින් මම කතා කරේ ඔය මේ මයික්‍රෝ චිප් ඊට SD කාඩ් ඊට පස්සේ මේ පෙන් ඩ්‍රයිව් අන්න ඒ වගේ දේවල් එම්බෙඩඩ් ෆ්ලෑෂ් මෙමරි කියලා කියන්නේ මේ ෆ්ලෑෂ් අපි සමහර ප්‍රොඩක්ට් වලට ඒවා මේ ඇතුළෙම හදලා තියෙනවා. ඒ කියන්නේ ඒක ඇතුළෙම සම්බන්ධ කරලා හදලා තියෙනවා මේ ෆ්ලෑෂ් මෙමරි එකක්. ඒ කියන්නේ කිසියම් උපාංගයක් ඇතුළෙම හදනවට ඒව ගලවලා අයින් කරන්න බැරි විදිහට හදනවට තමයි අපි කියන්නේ එම්බෙඩඩ් කියලා. හරිද? ඊට පස්සේ මේ ෆ්ලෑෂ් මෙමරි කීපයක් තියෙනවා. මේ තියෙන SD කාඩ් ඔය වගේ දේවල්. ඊට පස්සේ network and cloud storage මෙතන network and cloud storage කියන්නේ ප්‍රධාන වශයෙන් මේ ගොඩක් වෙලාවට මොකක් හරි remote storage එක අපි ගබඩා කරනවා නම් ඒ කියන්නේ අපේ පරිගණකනේ අපි Google Drive එකේ එහෙම නැත්නම් දැන් මේ Zoom වල උනත් තියෙනවා cloud එක. ඒත් අන්නේ Zoom cloud එකේ ආන් ඒ වගේ අර මේ ඒ ඊට පස්සේ දැන් ඔයාලා ගත්තොත් එහෙම ඔය දැන් ඔය Google Drive එකේ එහෙම බලන්නකො. ඒ වගේ මොකද වෙන්නේ? drive එකේ තමයි save වෙන්නේ. ඔයාගේ email එකට අදාළව. එතකොට ඔයාලට ඕන තැනක ඉඳන් access කරන්න පුළුවන්. email එකයි password එකයි ගාලා log වෙලා ඕන තැනක ඉඳන් access කරන්න පුළුවන් අන්තර්ජාලය හරහා. අන්න ඒවට තමයි cloud storage කියලා කියන්නේ. මේ තියෙන මේ මෙන්න මේ වගේ දේවල් තියෙනවා. පොඩ්ඩක් ඔයා කියවන්න දැන් තේරෙයි. අදහස ගාපුවා. ඊට පස්සේ ස්මාර්ට් කාඩ් කියන දේවල්. මේවා නම් ඔයාලා දන්නවනේ ස්මාර්ට් කාඩ් දැන් උදාහරණයක් විදිහට ගත්තොත් ATM කාඩ් එක. ඊට පස්සේ සමහර කාර්යාලවල වල හැඳුනුම්පත් විදිහට පාවිච්චි කරනවා. මෙන්න මේ තියෙන ෆොටෝ එකක් දාලා මේවා chip එකක් දාලා මේක enter කරපුවාම read කරනවා. chip reader එකේ. අන්න ඒකට තමයි ස්මාර්ට් කාඩ් කියලා කියන්නේ. ඊට පස්සේ magnetic tape කියන දැන් ටිකක් පාවිච්චි වෙනවා අඩුයි. හැබැයි මේක මේ වාසියක් තියෙනවා magnetic tape වල මේකේ capacity එක නේ cost per unit එක හරිම අඩුයි. දැන් ඔයාලා බැලුවොත් එහෙම ඔයාලට මතක ඇති මෙතන මම memory hierarchy එක දා කියලා දුන්නා කලින් පාඩමේදී.
මෙන්න මේ මෙමරි හයිරාචි එකේ යටම තියෙන එකක් තමයි ඔය මේ මැග්නටික් ටේප් කියලා කියන්නේ. හරිද? ඒතකොට අන්න ඒ නිසා ඔය මැග්නටික් ටේප් වල මේ ස්ටෝරේජ් කොස්ට් එක අඩුයි සාපේක්ෂව. අන්න ඒ නිසා සමහර වෙලාවට තාමත් පාවිච්චි වෙන අවස්ථා තියෙනවා. නමුත් මේ වර්තමානයේ අර මේ කැසට් පටිවල වගේ එහෙම පාවිච්චි වෙනවා අඩුයි ටිකක්. මේක එතකොට මේ විද්‍යුත් චුම්බක තමයි පාවිච්චි වෙන්නේ. චුම්බක තාක්ෂණය තමයි පාවිච්චි වෙන්නේ. හරිද? ඊට පස්සේ අපි මෙන්න මේ ටික මම පොඩ්ඩක් කතා කරා කලිනුත් අපි මේ ස්ටෝරේජ් ඩිවයිස් කම්පෙයාර් කරන්න පුළුවන් මොනවා වගේ ස්පීඩ් එකෙන් ඊට පස්සේ කම්පැරබිලිටි කියලා කියන ඔය එක තැන් වල අරන් යන්න පුළුවන් හැකියාව ඊට පස්සේ ස්ටෝරේජ් කැපැසිටි එක ඔන්න ඔය වගේ දේවල් වලින් අපිට මේ දේවල් සංසන්දනය කරන්න පුළුවන්. ඔන්න ඔය ටික තමයි අපිට ස්ටෝරේජ් ඩිවයිස් යටතේ ප්‍රධාන වශයෙන් කතා කරන්න තියෙන්නේ. එතෙන් එනකන් ටික තේරුණාද? එතෙන් එනකන් ටික තේරුණාද කියලා කියන්න බලන්න ටක් ගාලා. හරි හරි. ඊට පස්සේ මේකේ දැන් උන් අපි මේක විතර කතා කරා මේක කතා කරලා ඉවරයි. ඊට පස්සේ අපි මේක chapter ඇත්තටම chapter 2 3 කියන ඒවා පාඩම් දෙකෙන් තමයි මේක කතා කරේ. ඊළඟ chapter එකෙන් තියෙනවා හතරවෙනි chapter එකෙන් අපි මේ input output device ගැන කතා කරනවා. ඔයාලා පේනව නේද මේ white board එකේ input output device ගැන කතා කරනවා. හරිද? එහෙනම් අපි chapter 4ට යමු. මේක මම ඔයාලට ඇඳලා කියලා දෙන්නම් මේක මෙහෙම කරනවට වඩා මට ලේසි මම මේක වැඩ කරන හැටි මම වෙනම කියලා දෙන්නම් ඉස්සෙල්ලා මේ ටික බලන්න යන්න පොඩ්ඩක් පොඩි මේ ක්ලාසිෆිකේෂන් එක ඉන්පුට් අවුට්පුට් ඩිවයිස් වල ඉන්පුට් අවුට්පුට් ඩිවයිස් මම මේක ඔක්කොම කියවන්න යන්නේ නැහැ ඔයාලා නිකන් මේක හැදෙන විදිය කියන්න ඉන්පුට් ඩිවයිස් අවුට්පුට් ඩිවයිස් කියන සමහර ඒවා තියෙනවා නන් ඔටෝමැටික් ඒ කියන්නේ මේවා මේ ඔටෝමැටික් දත්ත ආදානය කරගන්නේ නැහැ සමහර ඒවා තියෙනවා ඔටෝමැටික් දත්ත ආදානය කරගන්න පුළුවන් දැන් මවුස් එක ගිහලා මම ක්ලික් කරන්න ඕනේ කීබෝඩ් එකේ මම නිකන් ටයිප් වෙන්නේ නැහැ මම ටයිප් කරන්න ඕනේ ඊට පස්සේ මේ ට්‍රැක් බෝල් කියන එක නම් දැන් පාවිච්චි වෙන්නේ නැහැ. මේක ඉස්සර අර මවුස් එක වගේ තිබුණ එකක් තමයි ට්‍රැක් බෝල් කියන එක. ඊට පස්සේ ජොයිස්ටික් එක. ජොයිස්ටික් එක නම් ඔයාලා දැකලා මේ ගේම් ප්ලේ කරන්න එහෙම පාවිච්චි කරන්න අන්න ඒවා. ඊට පස්සේ ලයිට් පෙන්, ටච් ස්ක්‍රීන්. ඒ වගේ දැන් ටච් ස්ක්‍රීන් එකේ මම අඳින්න ඕනේ. ටච් කරන්න ඕනේ, ලියන්න ඕනේ. අන්න එතකොට තමයි පේන්නේ. අන්න ඒවට කියන අපි නන් ඔටෝමැටික් කියලා. ඊළඟට තියෙන ඔටෝමැටික් ඒවා. ඔටෝමැටික් ඒ වගේ ඔටෝමැටික් හෝ සමහර වෙලාවට මේ සෙමි ඔටෝමැටික් උත් වෙනවා. මේ වගේ දත්ත ඍජුවම නැත්තම් මේ ස්වයංක්‍රීයම පරිගණකයට ගන්න. දැන් උදාහරණයක් විදිහට තමයි ගන්න පුළුවන් අපිට උදාහරණයක් විදිහට දැන් ගන්න පිං දැන් මේක තේරෙනවා මේ බයෝමෙට්‍රික්. දැන් ඔයාලා ෆෝන් වල වුණත් තියෙනවානේ. ෆෝන් වල වණි අත තිබ්බ ගමන්ම ඔයාගේ අත ස්කෑන් කරලා ගන්නවා. මේ ලොක් එක අරිනකොට. ආංග fingerprint reader ඊට පස්සේ face recognize කරන ඒවා voice recognition වගේ බයෝමෙට්‍රික් input device ටික ඔටෝමැටික් විදිහට වැඩ කරන්නේ. ඊට පස්සේ දැන් card reader තියෙනවා. දැන් ඔයාලා උදාහරණයක් විදිහට ATM එකට කාඩ් එක දාපුවාම මේක ඔටෝ රීඩ් කරනවා. අන්න ඒ වගේ දේවල්. ඊට පස්සේ මේ RFID කියන්නේ Radio Frequency Identification. මම හිතනවා ඔයාලා සමහර වීඩියෝ එකක් එමත් ඔකට පෙන්වන්න ඇති මේ Radio Frequency Identification මට දැන් පෙන්වන්න වෙලාවක් නැහැ. නිකන් ඔයාලා YouTube search කරලා බලන්න මේකෙදි වෙන්නේ මේ අර දත්ත මේ නිකන් චුම්බක තරංග වගේ මේ radio frequency කියන්නේ මේ දන්නවා රේඩියෝ තරංග. ඔය රේඩියෝ තරංග නිකුත් කරනවා. අන්නේ රේඩියෝ තරංග නිකුත් කිරීම තුලින් අපිට හඳුනා ගන්න පුළුවන් විදිහ. දැන් උදාහරණයක් විදිහට කියන හිතන්න නිකන් අපි ලොකු සත්ත්ව නිකන් ඔය හරක් වගේ නිකන් සත්තු පාලනය කරන තැනක් කියලා හිතන්න. ඒතර අපි සත්තු ඇරලා තියෙන. හැබැයි එයාලා කනේ ඔය RFID එකක් දාලා තියෙනවා. ඒතර RFID එකක් දාලා තිබ්බාම සත්තු යනකොට එයාලගේ ඉන්න තැන් වලින් ෆ්‍රීකවන්සි නිකුත් වෙනවා. අන්න එහෙම හොයාගන්න පුළුවන්. ඊට පස්සේ security purpose වල සුපර් මාකට් වල ඔය වගේ දේවල් පාවිච්චි කරන පොඩ්ඩක් YouTube එකේ search කරලා බලන්න. ඊට පස්සේ sensor කියන ඒවා දන්නවනේ දැන් sensor තියෙනවා දැන් උදාහරණයක් විදිහට දැන් ඔය හෝටල් වල සහ ඔය සමහර තැන් වල තියෙනවා මේ අර උෂ්ණත්වය හඳුනාගෙන ගිනි ගත්තොත් එහෙම sensor උෂ්ණත්වය හඳුනාගෙන ඒක නිමලා දාන්න. අන්න ඒ වගේ sensors තියෙන දේවල්. ඊට පස්සේ තියෙනවා මේ magnetic ink reader තියෙනවා. දැන් ඒකට උදාහරණය තමයි MICR කියලා කියන්නේ. MICR කියන එකේ දිග නම තමයි magnetic ink character recognition. මම හිතනවා ඉස්සරහට මේවා තියෙනවා වෙන්නේ නැති. ඔව් මේවා ඉස්සරහට කතා කරන්නත් තියෙනවා. magnetic ink character recognition කියන එක. මේක ඔයාලා දැකලා ඇති. මේ ඔය check path එහෙම කියවන්න මේක පාවිච්චි කරනවා. ඊට පස්සේ තව තියෙනවා scanning device. දැන් scanning device තමයි අපි දැන් මේ photocopy ගන්න මේ scan කරන්නේ. ඒවට අපි කියන මේ flat belt කියලා ගොඩක් වෙලාවට තියෙන මේ විදිහට.
ඊට පස්සේ මේ දැන් මේ ඩ්‍රම් කියන එක එහෙම පොඩක් වෙලාවට පාවිච්චි කරන්නේ අර මේ ඔය සැලසුම් එහෙම අදින්න ප්ලෑන් එහෙම අදින්න පාවිච්චි කරන ස්කෑන් ඒවා. ඊට පස්සේ බාකෝඩ් රීඩර් මේවා ඔයාලා දාන දේවල්. දැන් බාකෝඩ් රීඩර් දැන් පොතක් එහෙම ගන්න යද්දී ඔයාලා දැකලා ඇති බාකෝඩ් දැන් මේ සුපර් මාකට් එකකට ගියොත් ඒකේ බාකෝඩ් එකක් ගහලා තියෙන බාකෝඩ් එක අල්ලනවා. ඒක තමයි බාකෝඩ් රීඩර් කියන්නේ අන්න ඒක. ඊට පස්සේ QR රීඩර්. QR කෝඩ් එක කියන දානවා පොත්වල එහෙම තියෙන්නේ. දැන් අපි ෆෝන් වල සමහර වෙලාවට software විදිහට එන QR රීඩ් කරන්න පුළුවන් ඒවා. ඒක. ඊට පස්සේ OCR කියන්නේ optical character recognition කියන එක. optical character recognition කියන එක තමයි මේ අපිට අක්ෂර හඳුනා ගන්න පුළුවන්. දැන් ඔයකට හොඳම උදාහරණයක් තමයි අපි දැන් ඔයා ඉංග්‍රීසියෙන් තියෙන නෝට් එකක්. ඔයා මොකද කරන්නේ? ඕක ෆොටෝ එකක් ගහලා ඕක ගිහිල්ලා යනවා Google Translate එකට. ලේසියෙන් දැන් ඔය ඉංග්‍රීසියෙන් තේරුම් ගන්නත් බෑ. ඕක කියවන්න නෝට් වෙන්නේ දැන් මොකද කරන්නේ? ගැහුවා ෆොටෝ එකක් ගියා Google Translate එකට දැම්ම ඉමේජ් එක පිටින්ම ඒකට. ඒකට දාපුවම ඔයාලට පේන නැත්නම් අපිට සිලෙක්ට් කරලා යාලා ඒ ඉංග්‍රීසි අක්ෂර දැන් සිංහල නම් සමහර ඒවා හඳුනා ගන්න පුළුවන්. සමහර ෆොන්ට් වලින් සමහර ඒවා බෑ. සමහර ෆොන්ට් වල අක්ෂරයට හඳුනා ගන්න පුළුවන්. අපි ඉමේජ් එකක් විදියට තිබ්බට ඒකේ අක්ෂර මොනවද? මේක A අකුර මේක B අකුර හර කියලා හඳුනා ගන්න අපිට එඩිට් කරන්න පුළුවන්. ආන් ඒ විදිහට මේ අක්ෂර ඉමේජ් එකේ අක්ෂර රෙකග්නයිස් කර ගන්න පුළුවන් ඒවට තමයි කියන්නේ OCR කියලා. ඒතරම ඔය OCR පහසුකම මේ මොකද්ද Google Translate එකේ එහෙම තියෙනවා. ඒක හැම ෆොන්ට් එකකටම වැඩ කරන්නේ නැහැ. සමහර වැඩ ගොඩක් ෆොන්ට් වලට වැඩ කරනවා. ඉංග්‍රීසි වලට එහෙම ගොඩක් ඒවාට වැඩ කරනවා. අන්න ඒක තමයි ඔප්ටිකල් කැරක්ටර්. කැරක්ටර් එක රෙකග්නයිස් කරගන්න. ඊළඟට මේ ඔප්ටිකල් මාක් රෙකග්නිෂන් කියන්නේ මේක සාමාන්‍ය දැන් මේ යූසේජ් එක මතක තියාගන්න ඕනේ. මේ ඉස්සරහට ඇති වලට. ඔප්ටිකල් මාක් රෙකග්නිෂන් කියලා කියන්නේ මේකෙන් පුළුවන් අපිට මේ මාක් කරලා තියෙන සලකුණු හඳුනා ගන්න. දැන් උදාහරණයක් විදිහට අපි හිතමුනේ MCQ පේපර් එකක් ලියනවා කියලා. අපි හිතමු MCQ පේපර් එකක්. දැන් ඔයාලා මතකයිනේ මේ A level කාලේ දැන් පොදු පරීක්ෂණ එහෙම ලියවනේ. ඒතර MCQ පේපර් එකක් ගත්තම ඕකේ ගොඩක් වෙලාවට තියෙන්නේ මේ අපිට අර මේ අපි කොටු කපනවා කියලා කියන්නේ. ඒක කොටු කපන ඒ නිවැරදි උත්තරේ සිලෙක්ට් කරනවා වගේ. අපි හිතමු දැන් ඔහොම පහක් තියෙනවා කියලා. මම ලේසියෙන් හතරක් දාන්න. හරිද? ඔය විදිහට තියෙනවා. හරිද? අපි හිතමු දැන් මෙතන තියෙන ප්‍රශ්න අංකය 1 2 3. හරිද? ඔය විදිහට. ඊට පස්සේ අපි හිතමු දැන් මේ පළවෙනි sorry මම හිතනවා ඔයාලට white board එකේ පේන්නේ නැති කියලා. කියන්නේ නැත්නම් කියන්නේ. හරි. අපි හිතමුකෝ දැන් මේකේ පළවෙනි එකට උත්තරේ 3 කියලා. ඒතර කවුරු ගැහුවත් පළවෙනි එකට උත්තරේ 3නේ පාට කරලා තියෙන්න ඕනේ. ඊට පස්සේ අපි හිතමු 2 කියලා දෙකට උත්තරේ 1 කියලා. මේ මෙතනනේ පාට කරලා තියෙන්න ඕනේ. ඊට පස්සේ මෙතන අපි දුන්නේ කතරයක් ගහලා තියෙන්න ඕනේ කියලා. කොහොම? අපි කතරයක් දාන්න ඕනේ. උත්තරේට කතරයක්. ඔන්න ඔය විදිහට කතරයක් දාන්න ඕනේ. ඔන්න ඔය වගේ තිබ්බම අර MCQ පේපර් බලන්නෙම ඔය වැඩේ පාවිච්චි කරන්න පුළුවන්. හරිද? මට මතක විදිහට ඔක මේ කලින් මේ එක සැරයක් ඔය GIT පේපර් එක GIT හරි ජෙනරල් ටෙස්ට් එක හරි ටෙස්ට් කරන්න එක සැරයක් ඔය ටෙක්නොලොජි එක පාවිච්චි කරන්න ගිහලා පාවිච්චි කරේ නැහැ. දැන් ඒකට හේතුව තමයි දැන් ඒකෙදි එයා රෙකග්නයිස් කරගෙන අපි හිතමු 3 කියලා. මේ 3 එයා හැම වෙලාවෙම ගිහලා බලන 3 කියන එකට කතරේ දාලාද කියලා. ඒක 3 තියෙන එකට කතරේ එයා ස්කෑන් කරගෙන යනවා 3 කියන තැන කතරයක් දානවා ලකුණක් මාක් කරනවා. ඊළඟට අපි කියමු 2 කියලා. 2ට කතරයක් දානවා මම මාක් කරනවා. ඊළඟට 4 තියෙනවා නම් 4 තියෙනවා නම් මාක් කරනවා. මොකක් කරලා ලකුණ දෙනවා. එතකොට ඕකේ දැන් පොඩි අවුලක් උනේ එකක් තමයි මේක දැන් මේ කම්පියුටර් එකට දීලා තියෙනවනේ සලකුණක් විතර. එතකොට ළමයා මේ ඉර ඇතුලේ හරියටම ඕක කතරේ දාලා තියෙනවා. දැම්මේ නැත්නම් වැරදි දානවා. දැන් ළමයි ඔක ළමයි එක ළමයි දැන් ඕක හරිනම් ඔන්න ඔහම ගහන්න ඕනේ කියලා හිතන්නකො. හැබැයි එක ළමයි මොකද කරලා තියෙන්නේ? ඔහම ගහලා ආවා. දැන් මේක අතින් මේ නිකන් මේ හියුමන් කෙනෙක් ටීචර් කෙනෙක් බලනවා නම් එයාට තේරෙනවනේ මේක සිලෙක්ට් කරලා මේ තියෙන්නේ කියලා. හැබැයි ඔක කම්පියුටර් එකට රෙකග්නයිස් කරන්න බෑනේ. එතකොට සාමාන්‍යයෙන් වැරදි දාන්න පුළුවන්. අන් මේ ප්‍රශ්නේ එනවා. අනිත් ප්‍රශ්නේ තමයි ඕකේ වෙන්නේ හිතන්නකො එක්කෙනෙක් ඇවිල්ලා ඔක්කොටම ගහලා එනවා. අපේ කට්ටිය එහෙම වැඩනේ කරන්නේ. එක්කෙනෙක් ඇවිල්ලා ඔක්කොටම ගහලා එනවා. හරිද? එක්කෙනෙක් ඇවිල්ලා ඔක්කොමටම ගහලා එනවා. දැන් මොකද කරන්න වැඩේ? හතරම මම ගිහලා හතරම ගියා. දැන් මේකේ උත්තරේ 3නේ. ඒතකොට 3 තියෙන තැන කතරේ දාලා තියෙනවද කියලා බලද්දි දාලා තියෙනවා. එතකොට ඒක හරි ඉතින් කොහොමවත් හරියනවා. එතකොට ආන් ඔය වගේ පොඩි පොඩි ප්‍රශ්න ආපු නිසා එච්චර පාවිච්චි උනේ නැහැ. හරිද? හරි. ඊට පස්සේ
ඔන්න ඕක තමයි OCR කියලා කියන්නේ. sorry OMR කියලා කියන්නේ optical mark recognition එක. ඊට පස්සේ ඔන්න ඕවා තමයි input device. දත්ත ආදානය කරන්න පාවිච්චි කරන දේවල්. ඊට පස්සේ ගත්තාම output device. output device ගත්තාම ප්‍රධාන වශයෙන් අපිට කොටස් දෙකකට බෙදන්න පුළුවන්. මම කලින්ොත් කියවා වගේ එකක් තමයි soft copy. අනිත් එක තමයි hard copy. soft copy කියලා කියන්නේ මේක මෘදු පිටපතක්. දැන් PDF එක කියන්නේ මෘදු පිටපතක් soft copy එක. හැබැයි ඔයා PDF එක print කරොත් එහෙම ඒක මේ print කරලා එන A4 core set එක ඒක hard copy එකක්. එතන මේ මෘදු පිටපත් ගන්න අපි පාවිච්චි කරන monitor, projectors, speakers වගේ දේවල්. එතන දැන් monitor ගත්තාම monitor වර්ග දෙකක් තියෙනවා CRT සහ flat කියලා. CRT කියලා කියන්නේ අර පොඩ්ඩක් අර දැන් අපි පාවිච්චි කරන ෆ්ලැට් එක CRT කියන්නේ අර පිටිපස්සට කොටසක් තියෙන නිකන් ඔයාලා දැකලා ඇති ඉස්සරහින් පාවිච්චි කරන ටීවී එහෙම තියෙන අර ඉස්සර තිබ්බ මොනිටර් ටීවී අර පිටිපස්සටම කොටසක් තියෙනවා. අන්න ඒවට තමයි CRT කියලා කියන්නේ. හරිද? ෆ්ලැට් කියලා කියන්නේ දැන් ඔය පාවිච්චි දැන් ගොඩක් වෙලාවට පාවිච්චි කරන්නේ ෆ්ලැට්. පොඩි අර මේ පොඩි නිකන් මේ ලෑල්ලක් වගේ තියෙනවා. ඒකේ කොටස් කීපයක් තියෙන එකක් තමයි මේ LCD. LCD පාවිච්චි වෙනවා. අනිත් එක තමයි LED. LCD සහ LED කියන තාක්ෂණ දෙක පාවිච්චි කරන මේ දැන් ගොඩක් පාවිච්චි කරන්නේ LED. LED කියන්නේ අර LED බල්බ් කියලා තියෙන. අන්නේ බල්බ් චූටි බල්බ් ගොඩක් දැන් ඔයාලා දැන් තේරුම් ගන්න මේ උදාහරණයක් විදිහට කිව්වොත් දැන් ඔයාලා දැකලා ඉතින් බස් වෝල්ට් වල එහෙම නැත්නම් නම්බර් අර මේ මොනවද ඉලෙක්ට්‍රොනික ඔය මේ නේම් බෝඩ් තියෙන ඒවයි මොකද වෙලා තියෙන්නේ අර බල්බ් වගේක් දැන් අපි හිතමු අකුරක් ටයිප් කරන්න ඕන කියලා. අපි බිස්නස් එකේ නම ගහනවා. නම ගහද්දි මොකද වෙලා තියෙන්නේ? ඒ නම හැදිලා තින්නේ අර බල්බ් ගොඩක් පත් වෙලානේ. ආන් ඒ වගේ ඔය LED එකේ තියෙන චූටි බලුම් ගොඩක් එකතු වෙලා තමයි මේක හැදලා තියෙන්නේ. හරිද? ඊට පස්සේ මේකේ තියෙන පොඩි මේ LCD එකේ තියෙන පොඩි අර මේකට කියන නම මට දැන් මතක නැහැ. ඔය ද්‍රවයක් තියෙනවා. ද්‍රවයට තියෙනවා නමක් මේ මට ඉතින් නම මතක නැහැ. ආන්ගේ මේක පොඩි ද්‍රවයක් වගේ තියෙනවා. ඕක ඔයාලට දැන් මේ LED ද LCD ද කියලා හොයන එක ක්‍රමයක් තමයි LCD එකේ බලපුවාම LCD එකේ බලපුවාම පැත්තකේ ඒ කියන්නේ කෙලින්ම බැලුවොත් විතරයි පැහැදිලිව පේන්නේ. ඔහොම. පැත්තෙන් බැලුවොත් එන්නේ කළු පාට. පැත්තෙන් උඩින් යටින් වගේ බැලුවොත් පේන්නේ කළු පාටට. හැබැයි ඒ දෝෂය නෑ LED වල. අන්න ඒ නිසා තමයි මේ LC ඉස්සලාම ආවේ CRT වල විදුලි පරිභෝජනය වැඩි, විශාලත්වය වැඩි, ලොකු ඉඩක් ඕනේ, විදුලි පරිභෝජනය වැඩි. අන්න ඒ අවාසි ඊළඟ රත් වෙනවා වැඩි. අන්න ඒ අවාසිදායක තත්ත්වයන් නිසා ඊළඟ එහා මෙහා ගෙන යන්න බෑ. ඕන දැන් මම අවාසි හතරක් කියව මොනවද? විශාලත්වය වැඩි, රත් වෙනවා වැඩි, විදුලි පරිභෝජනය වැඩි, එහා මෙහා ගෙන යන්න අමාරුයි. අන්න ඒ වගේ අවාසි නිසා LCD ආවා. LCD වල මං කිව්වා පැත්තෙන් පේනකොට එම හරියට පේන්නේ නැහැ කියලා. අන්න ඒ දෝෂය මගහරවා ගන්න හේතුවක් විදිහට මේ LED ආවා. ඊට පස්සේ ගත්තාම ප්‍රොජෙක්ටර්ස් කියන ඒවා දන්නවනේ ඔයාලා අපි ඔය නෑ කම්පියුටර් ස්ක්‍රීන් එක ප්‍රොජෙක්ටර් එකට ගහලා පෙන්නන්නේ ප්‍රොජෙක්ටර් එක තමයි ඔතනින් කියන්නේ. ඊට පස්සේ ස්පීකර්ස් කියන ඒවා දන්නවනේ ලැප් එකේ තියෙන ස්පීකර් එක එළියෙන් අපිට අවුට් මේ වෙන ඒවා ගන්න පුළුවන් සබ්වූෆර්ස් තියෙනවා ඔන්න මේ හෙඩ්සෙට් තියෙනවා ඔය වගේ ඒවා. ඊට පස්සේ හાર્ඩ් කොපි ගත්තාම හાર્ඩ් කොපි අපිට ප්‍රධාන කොටස් දෙකකට බෙදන්න පුළුවන් printer සහ plotters කියලා. printer එකෙන් කරන්නේ අපි print කරන එක, plotter එකෙන් කරන්නේ අඳින එක. දැන් මේ plotter කියන එක ඔය plan මේ plan කියන්නේ plan ඔය ගොඩනැගිලි plan අන්න ඒ වගේ ඒවා අඳින්න තමයි මේක පාවිච්චි කරන්නේ. වැදගත් දේවල් ලියා ගන්න මම ටිකක් ඉක්මනින් කියාගෙන යනවා පොඩි වෙලාවනේ තියෙන නිසා. හරිද? ඊට පස්සේ මේ printers කොටස් දෙකකට බෙදෙනවා impact සහ non impact කියලා. impact කියලා කියන්නේ මේ impact එකේදී මේ ඕකේ තියෙන පොඩි තුඩක්. يعني type මේ print කරන තුඩක් තියෙනවා. ඔය තුඩ ගිහලා දැන් මේ කොලේ නම් මේ කොලේ ගිහලා වදිනවා. වදිනකොට තමයි print වෙන්නේ. දැන් උදාහරණයක් විදිහට මේකට උදාහරණයක් තමයි ඔයාලා ඔය ගෙදර ගෙනල්ලා තියෙන මේ light bill බලන්නකො පොඩ්ඩක්. ඔයාලා ගෙදර තියෙන light bill ඇතිනේ. light bill එකක් වගේ ගත්තොත් එහෙම ඒක දැන් අපි તો A අකුර ටයිප් කරන්න ඕන කියලා. ඒක තියෙන A අකුර B මෙහෙම හැදිලා. ඩොට් ගොඩක් එකතු වෙලා. හොඳට බලන්න ගිහිල්ලා. හොඳට බලන්න පොඩ්ඩක් නිකන් පොඩ්ඩක් ලං කරලා. ඕම් දැන් A අකුර කියන එක ඕම්ම ඩොට් ගොඩකින් තමයි හැදිලා තියෙන්නේ. ඔන්න ඔහොම. තනියරක් නේ ඩොට් ගොඩක් එකතු වෙලා තමයි A අකුර කියන කොහොම හැදිලා තියෙන්නේ. මෙන්න මේ A අකුර කියන එක ඩොට් ගොඩකින් තමයි හැදිලා තියෙන්නේ. අන්න ඒකට තමයි අර අපි ඔතනද කියන්නේ පළවෙනියට තිබුණේ මොකද්ද මේ ඩොට් මේට්‍රික්ස් කියලා කියන්නේ. මේකෙදි වෙන්නේ මේ තියෙනවා මේ මොනවද නිකන් අපි හිතමු නිකන් පෑන් වගේ කියලා. පෑන් සෙට් එකක් තියෙනවා. ඒකට දැන් A අකුර නම් ටයිප් කරන්න ඕනේ. A අකුරට අදාළ වෙන විදිහට මේ පෑන් ටික ඉස්සරහට ඇවිල්ලා වදිනවා කොලේ. කොලේ වදිනවා. දැන් ඒක උදාහරණයක් විදිහට ඔයා හිතන්න මෙහෙම වාට තේරුම් ගන්න. ඔයා පැන්සල් සෙට් එකක් තියෙනවා. හරි ඔයා පැන්සල් ටිකක් අරගෙන එක සමානවම මේ අතේ තියාගෙන තුඩ ටික සමානෙන් ඔයා ගිහලා ඔහම තියනවා.
කොලේ. එතකොට ඒක නිකන් ඉරක් වගේ හිටිනවනේ ඩොට් ගොඩකින්. ආන් ඒ වගේ තමයි වෙන්නේ. අර තුඩ ගිහිල්ලා වදිනවා අකුරේ විදියට. අන්න ඒක තමයි ඩොට් මෙස්ට්‍රික් කියලා කියන්නේ. ඒකෙදි එතකොට කොලේ ගිහිල්ලා අර තුඩ වදිනවා. ඒ වගේ අනිත් පැත්ත බලන්න පොඩ්ඩක් අනිත් පැත්ත වල පොඩ්ඩක් ඇතිමේ නිකන් අර දැන් අපි පොඩ්ඩක් ඔය මේ ඩොට් තියලා අර වැදුණු පාර අනිත් පැත්තෙන් ඇවිල්ලා. දැන් පෑනෙන් තද කරලා ඩොට් එකක් තිබ්බොත් අනිත් පැත්තේ කොලේ හිටිනවනේ ආන් ඒ වගේ. ඊට පස්සේ තව එකක් තියෙනවා ලයින් කියලා. මේකෙදි කරන්නේ දැන් ලයින් විදියට අඳින්න. ලයින් විදියට යන්නේ. මේ පේලි print කරන එකක් ඒක. හරිද? ඒ තමයි මේ ඉම්පැක්ට් කියන්නේ මොකද්ද? කොලේ ගිහිල්ලා වදිනවා නම් අර මේ printerේ කොලේ ගිහිල්ලා වදිනවා නම් අන්න ඒවා තමයි ඉම්පැක්ට් ඒවා. නන් ඉම්පැක්ට් වෙන්නේ ඒක කොලේ වදින්නේ මේක පාවිච්චි කරන එකක් තමයි ලේසර්. ලේසර් කිරණවලින්. දැන් ලේසර් කිරණ වැඩ කරන හැටි විදිහට තමයි මම පොඩ්ඩක් නිකන් කියන ගොඩක් කියන්න වෙලාවක් නැහැ. මම නිකන් කියන්න පොඩ්ඩක්. ලේසර් එක වැඩ කරන විදිහ තමයි අපි හිතමු දැන් ලේසර් printer එකක් වැඩ කරන විදිහ. හරිද? ඔයාලා නිකන් සර්ච් කරලා බැලුවොත් එහෙම ලස්සන හොඳට තියෙනවා වීඩියෝ. අපි හිතමු දැන් මේක කොලේ කියලා. හරිද? දැන් මේකෙදි කරන්නේ අපි හිතමු දැන් මට A type A කියන අකුර type කරගන්න ඕනේ. හරිද? A කියන type එක අකුර type කරගන්න ඕනේ වුණාම මේ කොලේ රත් කරනවා ඒ අකුර. ඒ අකුර ඔහම රත් කරනවා. ඔහම ඒ අකුර රත් කරනවා. රත් කරලා මේක උඩට ගෙනල්ලා හලනවා මේ ඉන්ක් එක. තින්ත කුඩු එකක් තියෙන්නේ. වන්නේ නිකන් මේ පවුඩර් එකක් වගේ. අන්න පවුඩර් එක ගෙනල්ලා හලනවා. දැන් පවුඩර් එක ගෙනල්ලා හලපුවාම මේ ඒ අකුර වගේ කොටස රත් වෙලානේ තියෙන්නේ. අන්න ඒ නිසා ඔක ඒ අකුරට අදාළ කොටස එතන හිටිනවා. ඊට පස්සේ ඕකේ කොලෙන් අනිත් ටික හලනවා. හලපුවාම ඒ අකුර විතරක් පේන්න තියෙනවා. දැන් ඒක නිය අර තේරෙන ගත් දැන් ඔය මොන්ටිසෝරි යන කාලේම අර අකුරක අරගෙන අකුරේ ඔය ගම් ටික ගාලා ඒක කොළ මේ මොනවද ඔය මේ වැලි ටිකක් හලලා වැලි ටික අයින් කරපුවාම අර ගම් ගාපු කොටසේ අකුර හිටින්නේ. ආන් ඒ වගේ තමයි මෙතනත් වෙන්නේ. එහෙම තමයි ලේසර් එකේදී වැඩ කරන්නේ. ඒකයි ඔය ලේසර් එකක් ගත්තම දැන් ලේසර් එකකින් print කරපුවාම ගත්තුම වල පේනවා ටික රත් වෙලා තියෙනවා ඒවා. අන්න ඒ නිසායි. ඊට පස්සේ ඊළඟ එක තමයි ඉන්ජෙක්ට් එක. ඉන්ජෙක්ට් එකේ කරන්නේ මේ ඉන්ක් එක තින්ත් එක පොඩ්ඩක් අර මේ ඉන්ජෙක්ෂන් කරනවා වගේ කියන්නේ විදිනවා. විදිනවාම ගිහිල්ලා වදින එක තමයි ඉන්ජෙක්ට් එකෙන් වෙන්නේ. ඊට පස්සේ තර්මල් printer එකෙන් වෙන්නේ තර්මල් printer එකට උදාහරණයක් තමයි දැන් ඔය බස් වල ටිකට් කරන අර මැෂින් එක තියෙන්නේ. ඕකේ මේ තින්ත පාවිච්චි කරන්නේ නැහැ. දැන් මේක ඕන මතක තියාගන්න මේ තර්මල් printer එකේ තින්ත නැහැ. හරිද? මේක තියෙන්නේ කොලයක්. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් දැන් බස් ටිකට් එක කියලා හිතන්න බස් ටිකට් එක මේ විදිහට තියෙනවා. මේකෙන් කරන්නේ මේකෙදි කරන්නේ ඔය සුදු පාට කොලේ මේ ඔය කොලේ යට තියෙනවා මේ මොකද්ද දුඹුරු මේ කළු වගේ පාටක් උඩ තියෙන සුදු ගාලා වගේ තියෙනවා. අදාළ අකුර එන විදිහට රත් කරනවා. දැන් ඔයාලා මොනියා බස් ටිකට් එකක් ගත්තාම ඕක නියපොත්තෙන් හොඳට තද කරන්න ඕන. තද කරපුවම රත් වෙනවනේ. ආන් ඒ කළු පාටින්ම ඉරක් වදී. ඒ ඇයි ඕක තර්මල් එකේ. ඕකේ කරන්නේ අර අදාළ තැන උෂ්ණත්වය වැඩි කරනවා. උෂ්ණත්වය වැඩි කරපුවාම ඒ තැන නිකන් පිච්චිලා වගේ සුදු පාට යනවා. ඒතකොට කළු පාට එක පෙන්වනවා. දැන් එතකොට ඒකින්ද තමයි ටික කාලයක් යනකොට බස් ටිකට් එකෙන් මැකිලා යන්නේ. දැන් ටිකක් අවුවෙන් එහෙම තියලා බලන්න. ඕක නිකම්ම මැකිලා යනවා. ඔය බිල් print කරන්න එහෙම පාවිච්චි කරන්නේ යන්නේ thermal print එක. ඒකේ වාසිය තමයි ඔක තින්ත ඕනේ. හැබැයි අවාසිය තමයි ඔය කොපි එකක් දිගු කාලීනව තියාගන්න බෑ. මොකද ඔක මැකිලා යනවා. ඔන්න ඔයගේ printers කීපයක් තියෙනවා. 3D print කරන්න පුළුවන් ඒවා තියෙනවා. හරිද? ඔන්න ඕවා තමයි input සහ output device. ඒ ටික තේරුණාද input output device? ඊට පස්සේ keyboard එකෙන් මම කියන්න ඕනේ නැහැ නේ. ඔයාලා ඒවා දන්නවනේ. mouse, pen, touch screen, joystick මේවා ඔයාලා දන්න දේවල්. barcode readers. මේ radio frequency identification එක මේ YouTube එකේ වීඩියෝ එකක් තියෙනවා. ඒක බලන්න එතකොට තේරෙයි ඔයාලට. ඊට පස්සේ OMR මම පැහැදිලි කරා. OCR කියන්නේ optical character එක. මම කිව්වේ check පතේ වල එහෙම අර යට තියෙන මේ මොකද්ද? ඉන්ක් එකක් මේ පොඩි නම්බර්ස් එහෙම දාලා ඔයාලා A level කාලේ අර මේ බිස්නස් වලට එහෙම ඉගෙන ගත්ත ඕකේ තියෙන්නේ මොනවද? බැංකු අංකය, චෙක් පොත් අංකය, ඊට පස්සේ ගිණුම් අංකය, ඕන් ඔය වගේ මේ බැංකුවේ අංකය, ශාඛාවේ අංකය. ආන් ඒවා ටික රීඩ් කරන්න පාවිච්චි කරනවා මේ OCR එක. OCR එකේ තෝතන තියෙන හැබැයි MICR කියලා එකක්. මේ OCR ටෙක්නොලොජි එක මෙතන යූස් වෙනවා. ඕකේ මේ MICR එක තමයි චෙක් පත් රීඩ් කරන්න පාවිච්චි කරන්නේ. ඊට පස්සේ බයෝමැට්‍රික් ඒවා දන්නවනේ ඔයාලා. digital camera, video display device. හරි. ඔන්න ඔය ටික තමයි input සහ output device. මේ ටිකෙන් එනකන් ටික තේරුණාද? ටක් ගාලා කියන්න බලන්න.
හරි. ඊට පස්සේ එහෙනම් දැන් අපි එතකොට හાર્ඩ්වෙයාර් කොටස කතා කරලා ඉවරයි. හරිද? ඊළඟට එනවා මම සොෆ්ට්වෙයාර් වලට. දැන් ඔය මේකේ හાર્ඩ්වෙයාර් එක කැලේ කතා කරලා ඉවරයි. හරිද? ඒක ඉවරයි. ඊළඟට එනවා අපි සොෆ්ට්වෙයාර් වලට. සොෆ්ට්වෙයාර් ගත්තාම මම මේක මාත් එක්ක මදින්න කියලා මම හිතනවා ඇඳලා ඇති කියලා. හොඳද? සොෆ්ට්වෙයාර් ගත්තාම සොෆ්ට්වෙයාර් අපි ප්‍රධාන කොටස් දෙකකට බෙදන්න පුළුවන්. සොෆ්ට්වෙයාර් අපිට ප්‍රධාන කොටස් පේනවනේ ඔයාලට. සොෆ්ට්වෙයාර් ගත්තාම ප්‍රධාන කොටස් දෙකකට බෙදන්න පුළුවන්. මේ ඩයග්‍රෑම් එකේම ඇඳගන්න. සොෆ්ට්වෙයාර් ප්‍රධාන කොටස් දෙකකට බෙදන්න පුළුවන්. එකක් තමයි සිස්ටම් සොෆ්ට්වෙයාර්. සිංහලෙන් කියන පද්ධති මෘදුකාංග. සිස්ටම් සොෆ්ට්වෙයාර්. හරිද? එකකට තමයි සිස්ටම් සොෆ්ට්වෙයාර්. අනිත් එක තමයි ඇප්ලිකේෂන් සොෆ්ට්වෙයාර්. යෙදවුම් මෘදුකාංග. පද්ධති මෘදුකාංග, යෙදවුම් මෘදුකාංග. ඇප්ලිකේෂන් සොෆ්ට්වෙයාර්. ඔය සිංහල නම් ඔයාලට මේ වෙන නමක් කියලා දීලා තියෙනවනේ ඒක පාවිච්චි කරනවා. මොකද සිංහල නම් සමහර වෙලාවට වෙනස් වෙනවා. ඉංග්‍රීසි නම නම් හරි මේ සිංහල නම වෙනස් වෙනවා. මම දන්න ටික තමයි කියන ඕක. හැබැයි සමහර වෙලාවට ඔයාලා වෙන නමක් කියලා තියෙනවා. ඔයාලා ඒක මතක තියාගන්න. හොඳද? හරි. සිස්ටම් සොෆ්ට්වෙයාර්, ඇප්ලිකේෂන් සොෆ්ට්වෙයාර් කියලා සොෆ්ට්වෙයාර් කොටස් දෙකකට බෙදන්න පුළුවන්. ඊට පස්සේ මේ සිස්ටම් සොෆ්ට්වෙයාර්ත් අපිට නැවත කොටස් දෙකකට බෙදන්න පුළුවන්. සිස්ටම් සොෆ්ට්වෙයාර්ත් අපිට නැවත කොටස් දෙකකට බෙදන්න පුළුවන්. සිස්ටම් සොෆ්ට්වෙයාර්ත් අපිට නැවත කොටස් දෙකකට බෙදන්න පුළුවන්. මොනවද? එකක් තමයි ඔපරේටින් සිස්ටම්. ඔපරේටින් සිස්ටම්. sorry OS ඔපරේටින් සිස්ටම් දාමු. ඔපරේටින් සිස්ටම්. මෙහි සිංහලෙන් කියනවා මෙහෙයුම් පද්ධති කියලා. හරිද? ඊට පස්සේ මේකේ ඕනනම් කාර්යයන් 6ක් තියෙනවා. ඔයාලගේ ඩයග් මම ඒක ටයිප් කරන්න යන්නේ නැහැ. මේ කියලා දෙන්නම්. කාර්යයන් 6ක් තියෙනවා. ඒ කාර්යයන් 6 ඕනනම් ලියා ගන්න ඉඩ තියාගලත්තත් කමක් නැහැ. ඔයාලා ඩයග්‍රෑම් එක. ඒතකොට සමරික වගේ තියෙනවා. ඊට පස්සේ තියෙනවා යුටිලිටි සොෆ්ට්වෙයාර්. සිංහලෙන් කියන උපයෝගීතා මෘදුකාංග. යුටිලිටි සොෆ්ට්වෙයාර්. හරිද? ඔපරේටින් සිස්ටම් යුටිලිටි සොෆ්ට්වෙයාර්. මේ ටික ලියවද? මම මේක දැන් අයින් කරනවා. ටක් ගාලා ලියා ගන්න. ලියවද? හරි. එතකොට මේ ඔපරේටින් සිස්ටම් කියලා කියන්නේ මෙහෙයුම් පද්ධතිය. පරිගණකයේ තියෙන මෙහෙයුම් පද්ධතිය. මේ ඔපරේටින් සිස්ටම් එකට උදාහරණ තමයි Windows කියලා කියන්නේ. Windows දැන් කට්ටිය ඔපරේටින් සිස්ටම් එක කියවලා දන්නේ Windows කියපුවා දාන්න. මේ ඔපරේටින් සිස්ටම් වර්ග කිහිපයක් තියෙන. එක Windows විතරක් නෙවෙයි තව ගොඩක් තියෙනවා. ඒකෙන් කැමති මොකක් හරි ඔපරේටින් සිස්ටම් එකක් දාපුවාම මේ ඔපරේටින් සිස්ටම් එකෙන් තමයි වැඩ කරන්නේ. මේ සොෆ්ට්වෙයාර් අතර සම්බන්ධතාවය මම ඉස්සරහට කියලා දෙන්නම්. මේක අපේ ඊළඟ chapter එකේ තියෙන මම හිතන්නේ පස්වෙනි chapter එක. අපි එතෙන්ට යමු පොඩ්ඩක්. එතකොට මේකෙදි ඉස්සෙල්ලාම කතා කරනවා මේ සිස්ටම් සොෆ්ට්වෙයාර් මේ සිස්ටම් සොෆ්ට්වෙයාර් යටතේ ඔපරේටින් සිස්ටම් and යුටිලිටි සොෆ්ට්වෙයාර් ප්‍රෝග්‍රෑම්. ওই දෙක අතර සම්බන්ධය දැන් තේරෙන්නේ නැති. සිස්ටම් සොෆ්ට්වෙයාර් වර්ග දෙකයි ඔපරේටින් සිස්ටම් සහ යුටිලිටි ප්‍රෝග්‍රෑම්ස් කියන්නේ. හරිද? හරි. එතකොට මේ සිස්ටම් සොෆ්ට්වෙයාර් කියන එක ප්‍රධාන කොටස් දෙක අපි කියන්නේ ඔපරේටින් සිස්ටම් එකයි මේ යුටිලිටි සොෆ්ට්වෙයාර් කියලා. මේකෙන් කරන්නේ මේ පරිගණක පද්ධතියව නඩත්තු කරගෙන පවත්වාගෙන යන එක තමයි ඔපරේටින් සිස්ටම් එක කියන්නේ. ඔපරේටින් සිස්ටම් එක අපිට අවශ්‍ය වැඩ කරගන්න බෑ. දැන් මට මොනවා හරි ටයිප් කරගන්න ඒවා දැන් අපි කරන්නේ මොනවද? ටයිප් කරනවා ඊට පස්සේ ඉන්ටර්නෙට් යනවා ඊමේල් යවනවා ඔය වගේ වැඩ කරනවානේ. අන්න ඒ අපේ එදිනෙදා වැඩ කටයුතු කරන්න පාවිච්චි කරන සොෆ්ට්වෙයාර් වලට අපි කියන ඇප්ලිකේෂන් සොෆ්ට්වෙයාර් කියලා. යෙදවුම් මෘදුකාංග.
යෙදෝ මුදුකාංග ඕන අතන අර ඔයාලා මේ ඩයග්‍රෑම් එකේ ඇප්ලිකේෂන් සොෆ්ට්වෙයාර් කියපු තැන ලියා ගන්න පුළුවන් උදාහරණ කීපයක්. ඔෆිස් පැකේජ් එකම ඇප්ලිකේෂන් සොෆ්ට්වෙයාර්. ඒ කියන්නේ Word, Excel, PowerPoint, Access ඔය වගේ ඔෆිස් පැකේජ් එකම ඇප්ලිකේෂන් සොෆ්ට්වෙයාර්. ඊට පස්සේ ඔය ඊමේල් යවන ඒවා සොෆ්ට්වෙයාර්, වෙබ් බ්‍රවුසර් එක, ඊට පස්සේ වීඩියෝ එඩිට් කරනවා නම් ඒ වීඩියෝ එඩිට් කරන මේ සොෆ්ට්වෙයාර් එක, ඊට පස්සේ ඔය ග්‍රැෆික් කරන කෙනෙක් නම් ග්‍රැෆික් කරන සොෆ්ට්වෙයාර් එක, ඊට පස්සේ මේ Zoom එක අපි පාවිච්චි කරන Zoom එක, ඔය වගේ අපිට අර යූසර් පරිශීලකයා එයාගේ වැඩ කරගන්න පාවිච්චි කරන සොෆ්ට්වෙයාර් වලට තමයි අපි කියන්නේ ඇප්ලිකේෂන් සොෆ්ට්වෙයාර් කියලා. හරිද? මේ ඇප්ලිකේෂන් සොෆ්ට්වෙයාර් රන් කරන්න අවශ්‍ය වෙන මේ බෑග්ග්‍රවුන්ඩ් එක දීලා, ඒකට අවශ්‍ය ෆවුන්ඩේෂන් එක හදලා, ඒකට අවශ්‍ය අර මතු පිට ස්පේස් එක හදන එක තමයි, අවකාශය හදන එක, ඒකට අවශ්‍ය සපෝට් එක දෙන එක තමයි සිස්ටම් සොෆ්ට්වෙයාර් එකෙන් කරන්නේ. හරිද? එතකොට ඔන්න ඔය දෙක තේරෙනවද? එහෙනම් සිස්ටම් සොෆ්ට්වෙයාර් කියන්නේ මොකද්ද? ඇප්ලිකේෂන් සොෆ්ට්වෙයාර් කියන්නේ මොකද්ද කියලා තේරෙනවද? සංගාලා කියන්න බලන්න. සිස්ටම් සොෆ්ට්වෙයාර් කියන්නේ මොකද්ද? ඔය වගේ දේවල් අහන්න පුළුවන්. සාමාන්‍ය ඔය වගේ තැන් නිතර අහනවා මේ පේපර් වල. හරි. මේ මම මේ පොඩ්ඩක් වෙලාව මදි නිසා මේ ඔයාලා වේගෙ වැඩි වගේද? ටිකක් හිමින් කියන්නේ පොඩ්ඩක් වෙලා යයි. වේගය නිසා මම ටිකක් ඉක්මනින් කියන්නේ. මේ ටික තේරුණාද? මට අර මේ කලින් පාඩමේ පොඩි මම අර ස්කිප් කරලා ආපු කොටස කරන්න බැරුණා. මම ඒක මේක කරලා කරන්නම් ඈ. වේගය වැඩිද? නෑ නේද? හරි වේගය වැඩි. හරි ඔය ගාන හොඳයි. හරි. එහෙනම් අපි මේ ගානට කරමු. එතකොට මේ සොෆ්ට්වෙයාර් අතර සම්බන්ධතාවය. හරිද? මුදුකාංග අතර සම්බන්ධතාවය. දැන් ඔයා ගැන හිතන්න. දැන් මේ තේ මොකක් හරි දෙයක් තේරුම් ගන්න හොඳම ට්‍රේන් තමයි ඔක තමන්ට ආදේශ කරගන්න. දැන් ඔයා සොෆ්ට්වෙයාර් එකත් එක්ක වැඩ කරා. ඔයා කියන්නේ කවුද? ඔයා කියන්නේ යූසර්, පරිශීලකයා. පරිශීලකයා වැඩ කරන්නේ ඇප්ලිකේෂන් සොෆ්ට්වෙයාර් එක්ක. ඔයා වැඩ කරන්නේ මොනවද? ඔයා Word පාවිච්චි කරනවා, assignment එකක් type කරනවා, web browser එක පාවිච්චි කරනවා, LMS එක log වෙන්න, PDF view එකක් පාවිච්චි කරනවා, මේ flight එක බලා ගන්න. ඔන්න ඔය වගේ අන්න ඒ වගේ පරිශීලකයා පාවිච්චි කරන්නේ හැම වෙලාවෙම වැඩ කරන්නේ ඇප්ලිකේෂන් සොෆ්ට්වෙයාර් එක්ක. ඇප්ලිකේෂන් සොෆ්ට්වෙයාර් රන් වෙන්නේ මේ සිස්ටම් සොෆ්ට්වෙයාර් එකත් එක්ක. සිස්ටම් සොෆ්ට්වෙයාර් වර්ග දෙකක් තියෙනවා. මම කිව්වා යුටිලිටි සොෆ්ට්වෙයාර් සහ ඔපරේටින් සිස්ටම් කියලා. ඔපරේටින් සිස්ටම් ඔය දෙක අතර මම සම්බන්ධතාවය මේක නෑනේ. මම මෙහෙම පෙන්නන්නම්කෝ තව ටුට්ටක් තේරුම් ගන්න මේක තව ටුට්ටක් පැහැදිලි වෙන්න. ඉස්සරලාම ඉන්නවා යූසර්. ඉස්සරලාම ඉන්නවා යූසර්. හරිද? යූසර් වැඩ කරනවා මොකක් එක්කද? යූසර් වැඩ කරනවා ඉස්සලාම ඉන්නවා යූසර්. ඒ කියන්නේ පරිශීලකයා. සිංහලෙන් නම් පරිශීලකයා යූසර් කියන්නේ. පාරිගණකය පාවිච්චි කරන කෙනා. ඊට පස්සේ යූසර් වැඩ කරන්නේ මොනවත් එක්කද මං කිව්වා? මොනවත් එක්කද? ඇප්ලිකේෂන් සොෆ්ට්වෙයාර් එක්ක. හරිද? ඇප්ලිකේෂන් සොෆ්ට්වෙයාර් වැඩ කරන්නේ ඇප්ලිකේෂන් සොෆ්ට්වෙයාර් වැඩ කරන්න තියෙනවා සිස්ටම් සොෆ්ට්වෙයාර්ද කියලා. මේ සිස්ටම් සොෆ්ට්වෙයාර් එකේ කොටස් දෙකක් තියෙනවා, වර්ග දෙකක්. එකක් තමයි ඔපරේටින් සිස්ටම් එක, අපි කෙටියෙන් කියන OS එක කියලා. අනිත් එක තමයි OS එකයි මේ යුටිලිටි එකයි. හරිද? මේ ටිකත් එක්ක මේ ටික මේක වැඩ කරන්නේ මොකද්ද කියන්නේ හાર્ඩ්වෙයාර් එක්ක. මේක වැඩ කරන්නේ හાર્ඩ්වෙයාර් එක. හાર્ඩ්වෙයාර් එක. හරිද? එතකොට මේ හાર્ඩ්වෙයාර් එකට ගැලපෙන විදිහටයි OS එක දාන්න ඕනේ. OS එකට ගැලපෙන විදිහටයි ඇප්ලිකේෂන් දාන්න ඕනේ. දැන් ඕක මේ දැන් වර්තමානයේ තියෙන ගොඩක් මුදුකාංග මේ හැම එකටම වගේ සපෝට් කරන විදිහටයි හදලා තියෙන්නේ. ඒ නිසා ඔයාලා තේරෙන්නේ. තේරෙන උදාහරණයක් ගත්තොත් අපි මොබයිල් ෆෝන් එකක් ගමුකෝ. දැන් මොබයිල් ෆෝන් එකේ හાર્ඩ්වෙයාර් එක තියෙනවා. ඒ මොබයිල් ෆෝන් එකේ හાર્ඩ්වෙයාර් කියන ඕකේ තියෙන ඩිවයිස් ටික. ඕකට ගැලපෙන පරිදි ඕකත් එක්ක වැඩ කරන්න තමයි OS එක හදලා තියෙන්නේ. එතකොට සාමා OS එක විදිහට ප්‍රධාන වශයෙන් එක්කෝ Apple OS එකක් තියෙනවා, iOS එකක්, එහෙම නැත්නම් මේ
Android තියෙනවා. ඒතකොට ඔයාලා දන්නවනේ දැන් මේ අත්දැකීමෙම Android වල වැඩ කරන සමහර software මේ Apple වල හරි iOS ඒ වගේ වැඩ කරන්නේ. ඒකේ වැඩ කරන්නේ මේ මොකේද මේ Android වල වැඩ කරන්නේ. අන්න ඒ වගේ තමයි මේ software වල දැන් ඔයාලා software download කරන තැනකොට එම් බලන්නකො. එයාලා තියෙන software requirement එක කියලා. ඒක තියෙන hardware එක මෙච්චරක් වෙන්න ඕනේ, OS එක මේ වර්ගයෙන් එකක් වෙන්න ඕනේ කියා එහෙම තියෙනවා. හරිද? එහෙනම් මොකද වෙන්නේ? මේ hardware තියෙනවනේ. hardware handle කරන්නේ OS එකකින්. OS එක මත run කරනවා application software. ඒතර application software OS එක මත run කරනවා. ඒතර application software වලින් අපි වැඩ කරනවා. ඒතර එන application software user සහ OS එක අතර වැඩ කරනවා. OS එක application software සහ hardware අතර වැඩ කරනවා. තේරුණාද ඔය මේ කොටස් හතර අතර සම්බන්ධතාවය? ඒක චුට්ටක් පැහැදිලි වෙන්න තමයි මේකෙදි ඔයාලගේ මේ slide එකේ දාලා තිබුණේ. මේ විදිහට. මේ මැද hardware එක තියෙනවා. hardware එකට අදාළව system software තියෙනවා. ඒකට අදාළව මේ මොනවද application software තියෙනවා. පරිශීලක application software එක වැඩ කරනවා. ඕකත් තමයි ওই දෙක අතර ওই ටික අතර සම්බන්ධතාවය. මේක තේරුණාද? ටක් ගාලා කියන්න බලන්න. මේ වගේ කොටස අහන්න පුළුවන් විභාගෙ. හරි. අනිත් අය තේරුම් නැත්නම් කියන්න මාසරයක් කියන්න නිකන් කරන්න ගියාට තේරුමක් නැහැ නේ. හරි. ඊට පස්සේ ඒතකොට දැන් මේකේ මම කිව්වා සිස්ටම් software ගත්තාම සිස්ටම් software එක කොටස් දෙකක් තියෙනවා operating system එකයි utility program එක. ඒතර operating system එක කියලා කියන්නේ මේ ප්‍රධාන වශයෙන්ම මේ hard මේ මොකද්ද මේ hardware ටික handle කරන්න OS එකේ operating system එකේ. මේකෙන් තමයි පරිගණකය boots කරලා ගන්න. ඒ කියන්නේ බල ගන්නවා කියලා කියන boots කරන startup එකට තමයි boots කරනවා කියලා කියන්නේ. ඒතර boots කරලා මේ පරිගණක පද්ධතිය පරිශීලකයාට වැඩ කරන්න පුළුවන් විදියට සකස් කරලා දෙන්නේ මේ operating system එකේ. operating system වර්ග කීපයක් තියෙනවා. දැන් මේ මම අර ඉස්සෙල්ලා කියපු එක තමයි මේක මෙතන ආයෙ පැහැදිලි කරලා තියෙන්නේ. software අතර සම්බන්ධතාවය. මේ diagram එකෙන් පෙන්වන්නේ තියෙන්නේ අර software අතර තියෙන සම්බන්ධතාවය. ඊට පස්සේ මේ bootstrap එක කරන විදිය මේ bootstrap කියන එක විතරයි ඔයාලා තියෙන්නේ. මේ bootstrap වෙන විදිය කියලා දෙන්න නැහැ. ඒ නිසා මම ඒක කියන්න යන්නේ. ඒක පොඩ්ඩක් කියන්න ගියොත් විනාඩි 15ක් 20ක් විතර යනවා. bootstrap එකේ පොඩි process එකක් තියෙනවා එතන. ඔයාලා නැති නිසා මම මේක කියන්නේ නැහැ. bootstrap එක කියලා කියන්නේ ඒතර booting කියලා කියන්නේ දැන් ඔයාලා දැකලා තියෙන කම්පියුටර් එක පාවිච්චි මේ on කරපු ගමන් ඕක පොඩ්ඩක් on වෙන යම් වෙලාවක් එනවනේ. අන්න ඒක තමයි bootstrap කියලා කියන්නේ. ඔයාලා නිකන් මතක තියාගන්න ඕනේ නැහැ. මම නිකන් තේරෙන්න වෙන විදිය කියන්නකෝ. කෙටියේ. ඕක කරන්නේ මේ ඉස්සෙල්ලාම අපි දැන් power button එක on කරනවානේ. power button එක on කරපු ගමන් අපේ තියෙනවා ROM එකේ BIOS කියලා එකක්. basic output input system වලට තිබ්බ කියලා දෙන්න. අන්න ඒකෙන් බලනවා පරිගණකයේ තියෙන සියලුම උපාංග හොඳට සම්බන්ධ වෙලාද? හරියට සම්බන්ධ වෙලාද තියෙන්නේ කියලා. දැන් ඔය මේ මොනවද desktop එක වැඩ කරලා තියෙන මල්ලිලා නංගිලා ඉන්නවනේ අත්දැකීම් ඇති. දැන් ඕක RAM එකෙන් පොඩ්ඩක් බුරුල් වෙලා හිටපු ගමන් ස්ටාර්ට් අප් වෙලා ආය නවතිනවා. ආය ස්ටාර්ට් අප් වෙනවා ආය නවතිනවා. ඒ RAM එක බුරුල්. ඒ කියන්නේ RAM එක හොඳට සම්බන්ධ වෙලා තිබුණ නැතුවා. නැත්නම් එක්ක කී ගාලා සද්දයක් එනවා. ආන් ඒ වගේ වෙන්නේ මේ BIOS කියන සිස්ටම් එකෙන් බලනවා හොඳට ඔක්කොම සම්බන්ධ වෙලා තියෙන්නේ කියලා. හරිද? ඊට පස්සේ අපි අර ඔයාලා මම කිව්ව OS එක අපේ hard disk එකේ තැනක partition C වල වගේ OS එක ගබඩා කරලා තියෙනවා කියලා. ඕක ගේනවා ගිහිල්ලා ක්‍රමලේඛන එකේ. ඒ ක්‍රමලේඛනයට කියනවා මේක ඒ නම ඕනේ නැහැ කිව්වොත් තේරෙන්නේ. ඒකට කියන්නේ ඇත්ත bootstrap loader කියලා ලේඛ එකකින් ගේනවා. මොකක් ඒක නම මතක තියාගන්න ඕනේ නැහැ. මොකක් ඒ මේ program එකෙන් ගිහිල්ලා ගේනවා. ගෙනල්ලා RAM එකේ තියාගන්න. එතකොට ඔයාලා දැකලා දැන් ඔය මේ ඔයාලා මේ ෆෝන් එකේ capacity බලන්නකෝ. capacity බලනකොට system කියලා කොටසක් තියෙනවා. ඊට පස්සේ ඔයාලා මම එදා මේ කලින් වීඩියෝ එකේදී කියලා දුන්නා මේ desktop laptop එකත් කොහොමද බලන්නේ කියලා. ඒකේ කොටස system කියලා තියෙනවා. ඒ system කියලා තියෙන්නේ මොකද්ද? අර ගෙනාපු OS එක. ඒතර OS එක ගෙනල්ලා RAM එකේ තියාගෙන වැඩ කරන්න පුළුවන් විදිහට හදලා දෙනවා. අන්න ඒ process එකට තමයි booting up කියලා කියන්නේ. හරිද? සරලව ගත්තොත් ඔච්චර ක්‍රියාවලිය ඕනේ නැහැ ඔයාලට. සරලව ගත්තොත් බෝටිං කියලා කියන්නේ මේ පරිගණකයේ සමාරම්භක ක්‍රියාවලියට. හරිද? හරි. ඊට පස්සේ
අපි පොඩ්ඩක් OS එක ගැන කතා කරමු. OS එකේ පොඩි කාර්යයන් කීපයක් තියෙනවා. දැන් මම කියව තන ඔයාලා මෙතන ඕනේ නම් මම එතන ටයිප් කරන්න යන්නේ නැහැ වෙලා යන නිසා. මෙන්න මෙතනදී මේකේ පොඩි කාර්යයන් 6ක් වගේ ඔයාලට දාලා තිනවා. ඒක පුළුවන් ඕන නම් මෙතන මේ දාගන්න මේ 1 2 3 4 5 කියලා ඔතන දාගන්න. හරිද? හරි. ඊට පස්සේ මෙතනදී දැන් මෙතන මෙන්න මේ configuration device configure මෙතන configuring device. මේ configuring device කියලා කියන්නේ මේක මේ අහලා තිබුණා. මේකත් මෙතනින් ආපුවාම කියලා දෙන්නම්. booting up හරි function. function වල පළවෙනි function එක තමයි configuring device කියන එක. මේකෙදි කරන්නේ මේ device අපි සම්බන්ධ කරපුවාම දැන් parallel device peripheral device කියන්නේ මොකක්ද කියලා මම කලින් වීඩියෝ එකේ කිව්වා. අපිට පිටින් සම්බන්ධ කරන දැන් pen drive එකක් අපි පිටින් සම්බන්ධ කරන එක, keyboard එක සම්බන්ධ කරනවා, පිටින් mouse එකක් සම්බන්ධ කරනවා. ඒවට කියනවා මේ peripheral device කියලා. ඔන්න ඔය device ටික මේකට මේ configuring device කියන මම සිංගල් නමක් නම් දන්නේ නැහැ. මේකෙන් කරන්නේ අපි මේ printer එකක් අපි දැන් මේක සම්බන්ධ කරලා තියෙන resources printer එකක් ඊට පස්සේ speakers microphone ඊට පස්සේ සමහර වෙලාවට keyboard එකක් ඊට පස්සේ mouse එකක් ඔය වගේ mic එකක් ඔය වගේ උපාංග සම්බන්ධ කරලා තියෙනවානේ අන්න ඒ උපාංග හසුරවන එක සම්බන්ධ කරන එක මෙහෙයවන එක තමයි කරා කියන්නේ configuring device කියලා ලොකු දෙයක් නෙවෙයි තේරුණාද අන්නේ පොඩි පොඩි ඔය අපි පෙරිපැල්ල සම්බන්ධ කරන device ටික හසුරවන එක තමයි මෙතනින් කරන්නේ. ඒතකොට මේ හසුරෙන ඒ පරිගණකයට සම්බන්ධ වෙලා තියෙන ඒ විවිධ උපාංග අපි සම්බන්ධ කරන හැම උපාංගයක්ම මේ කළමනාකරණය කරන්නේ මේ operating system එකේ. තේරුණාද? ඊට පස්සේ දෙවෙනි system එක තමයි interfacing with user. ඒ කියන්නේ user ට මේ වැඩ කරන්න පුළුවන් interface එකක් හදලා දෙනවා. එතකොට මේ ඉන්ටර්ෆේස් එක වර්ග දෙකක් තියෙනවා. එකක් තමයි GUI, graphical user interface එක. දැන් මම මේ පාවිච්චි කරන graphical එක. මේකේ ෆොටෝ තියෙනවා, icon තියෙනවා, ඊට පස්සේ නිකන් ක්ලික් කරන්න මේ folders තියෙනවා, mouse එකක් තියෙනවා, graphic නිකන් චිත්‍ර ගොඩක් වගේ හරියට. ඕක තේරෙනවා අනික කියපුවාම අනිත් එක තමයි අනිත් එක මේක නැද්ද? මෙතන තියෙන මේ අනිත් එක තමයි එකක් තමයි graphical user interface එක. ඒ කියන්නේ මේ අපි මේ පාවිච්චි කරන්නේ අනිත් එක තමයි මේ command line interface එක. දැන් ඉස්සර තිබ්බේ command line interface එක මුල් කාලේ. එතකොට ඔය හැම එකම folder එකක් on කරන්නත් command එකක් ගහන්න ඕනේ. folder එක close කරන්නත් command එකක් ගහන්න ඕනේ. ඊට පස්සේ file එක copy කරන්නත් command එකක් ගන්න ඕනේ. නිකන් අපි copy කරලා right click කරලා එහෙම බෑ. නිකන් මේ තනි කරම මේ වගේ කළු screen එකක් තියෙන්නේ. ඔයාලා මේ CMD එක වැඩ කරන විදිහ මේක තාමත් තියෙනවා මේ වගේ. දැන් අපි මොනවා හරි මේක ප්‍රශ්නයක් වුණාම හදන්න ඒ කියන්නේ මේ setting හදන්නේවත් පාවිච්චි කරනවා. ඕන්න නිකන් search වල CMD කියලා search කරන්නකෝ. නිකන් search bar එකේ එතකොට එනවා මේ command prompt එක. ඕකෙන් මේ අන්නේ command prompt එක වගේම තමයි තනිකර command prompt එකක් තියෙන්නේ. ඒකට කියනවා අපි command line interface කියලා. එහෙනම් මතක තියාගන්න මේ OS එකේ මේ ආකාර දෙකකට තියෙන්න පුළුවන්. එකක් තමයි මේ command line. මෙන්න මේ විදිහට. එහෙම නැත්නම් graphic විදිහට. ඒක දැන් නම් පාවිච්චි වෙන්නේ මේ graphical user interface එක ගොඩක් වෙලාවට. අන්න ඒ විදිහට පරිශීලකයාට වැඩ කරන්න පුළුවන් ඉන්ටර්ෆේස් එකක් හදලා දෙන එකත් එක කාර්යයක් වෙනවා ඔපරේටින් සිස්ටම්. හරිද? ඊට පස්සේ network connection. network connection සම්බන්ධ මේ හසුරුවන්නේ දැන් ඔයා Wi-Fi වලට connect වෙලා තියෙනවා කියලා. Bluetooth connect කරලා තියෙන්න පුළුවන්. එහෙම නැත්නම් Wi-Fi cable එක connect කරලා තියෙන්න පුළුවන්. අන්න ඒ වගේ අර connections අපි සම්බන්ධ කරලා තියෙන Bluetooth, Wi-Fi ඊට පස්සේ ඔය කේබල් කනෙක්ෂන් අන්න ඒ වගේ සම්බන්ධ කරලා තියෙන දේවල් අපි සම්බන්ධ කරන්නේ ඔන්න ඔය ඒ සම්බන්ධ කරන දේවල් හසුරුවන්නේ ඔන්න ඔය OS එක මගින්මයි. හරිද? ඊට පස්සේ මේකේ තියෙන මේ resources කළමනාකරණය කරනවා කියන එක. ඔය resources කියන එක හරි. මේ resources කියලා කියන්නේ මේ ඒක චුට්ටක් තේරුම් ගන්න ඕන දෙයක්. මේකෙදි කියන්නේ මේක තව ෆන්ක්ෂන් තුනක් විතර තියෙනවා. මේ ෆන්ක්ෂන් තුන පොඩ්ඩක් කතා කරලා පොඩි බ්‍රේක් එකක් ගමු. මේකත් ඉවර කරලා මම මේ තව තුනක් තියෙන ඒ තුනක් කරලම. හරි. මෙතන මේ resources එක handle කරනවා කියලා කියන්නේ
රිසෝස් හැන්ඩල් කරනවා කියලා කියන්නේ දැන් අපේ මට මේක පෙන්නන්න පුළුවන් වේද කියලා බලන්න පොඩ්ඩක්. ප්‍රධාන රිසෝස් එක තමයි ඔතන මෙමරි එක. මෙමරි කියලා කියන්නේ අතන ඇත්තටම මේ මම කලින් වීඩියෝ එකෙන් මේක වැඩ කරන විදිය වලට පෙන්නවා. අපේ මෙන්න මේ මෙමරි එක මේ කියන්නේ ප්‍රයිමරි මෙමරි එක. ඒ කියන්නේ RAM එක. මෙන්න මේ RAM එකේට සහ RAM එකත් එක්ක කොහොමද මේ අවකාශය බෙදාගන්නේ? මේ අවකාශය බෙදාගන්නේ කියන එක තමයි ප්‍රධාන වශයෙන්. RAM එක කළමනාකරණය තමයි උතන ප්‍රධාන වශයෙන් රිසෝස් එක විදියට වෙන්නේ. හරිද? එතකොට මෙතනදී වෙන්නේ දැන් මේ ඔයාලට පේන්නේ නැති මෙන්න මෙතන ඉඳන් මෙන්න මේ ටික. මෙන්න මේ ටික. අන්න මේ ටික මේ ඔයාලට මේ යටින් තියෙන අකුරු පේනවා නම් පේන්නේ නැති ඔය යටින් දාලා තිබුණ ඔපරේටින් සිස්ටම් කියලා. මේ ටිකේ තියෙන OS එක. මේ ටිකේ තියෙන OS එක මෙතන ඉඳන්. ඊට පස්සේ මෙතන තියෙනවා පොඩි අවකාශයක් තියලා ඊට පස්සේ මෙතනම අපි ওই පාවිච්චි කරන ඩිවයිස් ටික මේ හරියට ඔහොම තියෙනවා. හරිද? එතකොට මෙන්න මේ මෙමරි එක දැන් සමහර වෙලාවට අපිට දැන් හිතන්න මට ඕන දැන් මම මෙතන දාලා තියෙනවා 12GB RAM එකක්. 12GB RAM එකක්. එතකොට ඊට වඩා මට හිතෙනවා 15GB මේ මොනවා හරි මට 15GB වගේ අවකාශයක් මම රන් කරන්න ඕනේ වුණා කියලා. අන්න එතකොට අපිට සිද්ධ වෙනවා මෙතෙක් දැන් මේ RAM එකට ඇවිල්ලා තියෙන මේ ප්‍රෝග්‍රෑම් තියෙනවනේ ඒව නවත්තන්න. සමහර ඒවාට ප්‍රයොරිටිස් දෙන්න. මේක ඉස්සෙල්ලා කරන්න. ඊට පස්සේ මේක නවත්තන්න මේකට වැඩි ඉඩක් දෙන්න. ආන් ඒ වගේ මේ අපේ පරිගණකයේ තියෙන මතකය ඇතුළුව මෙන්න මේ අවකාශය ඊට පස්සේ හાર્ඩ් ඩිස්ක් එකේ අවකාශය ඔන්න ඔය වගේ පරිගණකයේ තියෙන සම්පත් ටික කාර්යක්ෂමව වඩාත් ඵලදායී ලෙස කළමනාකරණය කරන එක තමයි ඔතනින් වෙන්නේ. හරිද? හරි. ඊට පස්සේ ෆයිල් මැනේජ්මන්ට් එක. ෆයිල් මැනේජ්මන්ට් වල පොඩි කොටසක් තියෙනවා. හරි. ෆයිල් මැනේජ්මන්ට් කියලා කියන්නේ මේ අපේ ෆෝල්ඩර් හදලා අපි දැන් ඔය ෆෝල්ඩර් එහෙම හදලා පිළිවෙලකට ෆයිල් ඇලොකේට් කරගෙන යන්නේ. ඕවට කියනවා ෆයිල් මේ මැනේජ්මන්ට් කියලා. ඕකට ඔය ෆයිල් මැනේජ්මන්ට් කරන පොඩි ඔය ක්‍රමවේද කීපයක් තියෙනවා. ඒවා ඕනේ නැහැ. අපි මෙතනදී බලන්නේ කොහොමද මේ පරිගණකයේ තියෙන දත්ත තොරතුරු වගේ දේවල් මේ කළමනාකරණය කරලා ගබඩා කරගෙන තියෙන්නේ. ෆයිල් හසුරවන්නේ කොහොමද? දැන් උදාහරණයක් විදිහට ගත්තොත් මේ ෆයිල් මැනේජ්මන්ට් වලට එන දේවල් තමයි අපි ගත්තොත් එහෙම දැන් හිතන්නකෝ මම මේක කියන්නකෝ දැන් මේකේ අපි ගත්තොත් එහෙම මේකේ මම ප්‍රොපර්ටිස් බැලුවොත් එහෙම මෙන්න මේ තොරතුරු ටිකක් ගොඩාක් මේකේ මෙයා දැන් මේ ස්ටෝරේජ් කරගෙන තියෙනවනේ ඔයාලට පේනවා ඇතිනේ. මෙන්න මේ ස්ටෝරේජ් කරලා තියෙන තොරතුරු ඔක්කොම අර ස්ටෝරේජ් කරන ෆයිල් මැනේජ්මන්ට් වගේ. දැන් මේකේ ලොකේෂන් එක මේ ධාරිතාවය කීයද ඊට පස්සේ කවද්ද හැදුවේ ඇක්සස් කරේ කවද්ද ඊට පස්සේ මේ වගේ විවිධ ප්‍රිවිලේජ් හදන්න පුළුවන් අපිට ඕපන් වෙන්න ඕනේ මොන software එකෙන්ද ඊට පස්සේ මෙතන securities එහෙම වෙනස් කරන්න පුළුවන් අන්න ඒ දේවල් ඔක්කොම හැන්ඩල් කරන්නේ තනිකරම ෆයිල් මැනේජ්මන්ට් මගින් හරිද ඊට පස්සේ security පරිගණකයේ security system එකක් maintain කරන ඔය password දැන් මේක අපිට password එහෙම දාන්න පුළුවන් password දාන දේවල් ඊට පස්සේ විවිධ privilege හදන්න පුළුවන් සමහර දේවල් පුළුවන් වෙන අයට access කරන්න බැරි වෙන්න හදන්න folder lock කරන දේවල් ඊට පස්සේ අනිත් පැත්තෙන් ගත්තාම ඔය මේ virus වගේ දේවල් filter කරන දේවල් ඔය වගේ පරිගණකයේ ආරක්ෂාවට අදාළ කටයුතු තමයි security ඒවත් කරනවා මේ OS එකෙන්. ඒතර අපි මොනවද මෙහෙනම් කතා කරන්නේ OS එක කරන කාර්යය. එකක් තමයි interface මෙන්න මේ ටික configuring ඊළඟ දෙවෙනි එක 3 4 5 6 ඔන්න ඔය ටික. හරිද? ඔන්න ඔය ටික තමයි ඔය ටික නිකන් මතක තියාගන්න මේ OS එකෙන් කරන වැඩ. ඒතකොට ඔය කාර්යයන් පැහැදිලි කරන්න ආවොත් මම කියපු දේවල් ටික නිකන් සරලව පැහැදිලි කරන්න. මේකේ තියෙන ඒවා ටික නිකන් එහෙම්ම දැන් මේක සමහර වෙලාවට කියවුවත් ඔයාලට පොඩ්ඩක් අපැහැදිලි ඇති. ඉතින් අර සරල භාෂාවෙන් ලියන්න. එතකොට මේ පැටලෙන්නේ නැතුව ලියා ගන්න පුළුවන්. හරිද? හරි. අපි හරි ඔයාලට මෙතෙන් එනකන් මේ ටික තේරුණාද? හරි. එහෙනම් අපි 5:20යි අපි පොඩි විනාඩි එක දිගට දැන් ගොඩක් වෙලා කරගෙන ගියපු නිසා පොඩි විනාඩි 15ක වගේ බ්‍රේක් එකක් ගමුද? හරි තේරුණා නේද? හරි. ඊට පස්සේ විනාඩි 15ක වගේ පොඩි බ්‍රේක් එකක් ගමු. ඊට පස්සේ මම
මේ එක්කෙනෙක් ආයේ කියන්නකො කියලා අහලා තියෙනවා. කියන්න කියලා තියෙන මොකද්ද කියලා චුට්ටක් කියන්න. මම ඒතර ඒකත් සැරයක් පැහැදිලි කරන්න. ඒක කලින් එකක්ද මන්ද. හරි. පොඩි මේ බ්‍රේක් එකක් අරගෙන අපි 5:35ට පටන් ගමු. ඒකෙදි මම වැදගත්ම කොටස් කීපයක් කරනවා. මේ ඔයාලා එන්නේ ඒ ටික පොඩ්ඩක් වටි.